සියලු දෙනාටම සුබ දවසක්. පුතේ අද අපි භෞතික විද්‍යාවේ 4 වන ඒකකයේ වන තාප භෞතිකය තමයි මේ මෙතන ඉඳන් අපි සාකච්ඡා කරන්න යන්නේ. පුතේ මේ පාඩම ගැන කිව්වොත් මේක සිලබස් එකේ හැටියට නම් කාලච්ඡේද 60කට වරදවල තියෙනවා. අනිත් එක මේකට ප්‍රායෝගික පරීක්ෂණත් තියෙනවා. ඒක පුතේ අපි ඒ විභාගයට යන කතා කරොත් මේකෙන් එන ප්‍රශ්න සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 15 පැනපු ලකුණු ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ විභාගයට අහන ආකාර තුනෙන්ම මේකෙන් ප්‍රශ්න අහනවා. MCQ වලින් අහනවා, ස්ට්‍රක්චර් එකක් දෙනවා, essay එකක් දෙනවා. මේ ආකාර තුනෙන්ම අපිට ප්‍රශ්න දෙනවා. ඒ කියන්නේ මේ පාඩම අපිට ළමයෙකුට ඇතෑරලා යන්න බෑ. මොකද හේතුව ඉතින් මේ ලකුණු එනම් ලකුණු 15කට වඩා ලකුණු ප්‍රමාණය ගිලිහී යනවා. එතකොට අපි ගත්තොත් මේ පාඩම ඒ පැත්තෙන් ගත්තත් විභාග පැත්තෙන් ගත්තොත් අතිශය වැදගත්. අනිත් එක මේක ටිකක් අර ළමුන් අතර මේ පාඩම ටිකක් අර හරි අමාරුයි. ටිකක් තේරෙන්නේ ගණන් හිතන්න ටිකක් අමාරුයි කියන එක සාමාන්‍ය මතයක් යන එකක්. ඉතින් පුතේ ඒකට නම් හේතුව මේකේ දර හරියට තියරි නෑ කියන එක තමයි. තියරි නෑ කියන්නේ මේකේ තියෙන භෞතික විද්‍යාවේ මේ තාපය කියන කොටසට අදාළ මූලික සංකල්ප කියන එක නැති වුණොත් ඉතින් ගණන් හදාගන්න අමාරු වෙනවා. මොකද මූලික සංකල්ප වලින් තමයි පුතේ අපි හරියට මේ ගානට අදාළ කරන අර අදහස ගන්නෙ මූලික සංකල්ප පාවිච්චි කරලා. ඉතින් ඒක නැති වුණොත් ඉතින් ගණන් අමාරුයි. නැත්තම් මේක තේරෙන්නේම නෑ ඉතින්. ඔක තමයි වෙන්නේ. ඒ නිසා පුතේ අපි හරි තියරියක් ඉගෙන ගැනීම අතිශය වැදගත්. නිකන් උඩින් ඉගෙන ගැනීම තුළ මේකකින් අමාරු වෙනවා. ඒක තමයි සාමාන්‍ය. ඒ නිසා පුතේ අපි මේකේ මුල සිටම අපි වැඩේ පටන් ගන්නවා. එතකොට මේකේ මුල සිටම වැඩේ පටන් ගන්නවා. අනිත් එක මේකේ හරි අපි උඩින් අත ගන්නෙ නෑ. අපි ගැඹුරටම සිද්ධාන්ත යනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි කොහොමත් කියනවා උඩින් අත ගන්නෙ නෑ. අපි ගැඹුරටම සිද්ධාන්ත සාකච්ඡා කරනවා. හොඳයි දරුවනේ. අපි වැඩේ පටන් ගමු. ඒත් එක්ක ඔයාලට මතක් කරන්න දෙන්නේ මේකේ මම නෝට් එකක් ලබා දෙනවා. මේ නෝට් එක මේ අර අපි තියරි පන්ති වල උගන්වන විදිහට දීර්ඝ විස්තර ඇතුව නෝට් එකක් මම ලබා දෙන්නේ මෙතන. ටිකක් කෙටි නෝට් එකක් ලබා දෙන්නේ ඕන කරන ඒවා මම සටහන් කරගන්න කියලා මම දෙනවා. ඒකට පුතේ ඔයාලා කොලෙකුයි පෑනකුයි ළඟ තියාගෙන වීඩියෝ ගන්න. අපේ නම මාතෘකාව පුතේ තාප භෞතිකය. මේ තාපය කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඔයා දන්නවා මේ දැනටමත් දන්නවා. තාපය කියන්නේ පුතේ ඔයාගෙන් ඇහුවොත් මේ ප්‍රශ්නේ ශක්ති විශේෂ කීපයක් නම් කරන්න කියලා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා කියාගෙන විවිධ ශක්ති විශේෂ කියන්නේ ආලෝක ශක්තිය, තාප ශක්තිය, එතකොට විද්‍යුත් ශක්තිය මේ ආකාරයෙන් විවිධ දේවල් ඔය කියන්නේ. හොඳයි දරුවනේ. හොඳයි දරුවනේ අපේ නම් මාතෘකාව පුතේ තාප භෞතිකය. හොඳයි. දැන් එහෙනම් තාපය කියලා කියන්නේ පුතේ මොකක්ද කියන එක ඔයා දැනටමත් දන්නවා පුතේ. තාපය කියන්නේ මොකක්ද කියන එක. මොකද මම ওই ප්‍රශ්නේ අහුවොත් ඔයාගෙන් තාපය කියන්නේ ඇවිල්ලා ශක්ති විශේෂ කීපයක් වර්ණනා කරන්න කියලා කිව්වොත් කියාගෙන විවිධ ශක්ති විශේෂ. ආලෝක ශක්තිය, ද්‍රෝණි ශක්තිය, විද්‍යුත් ශක්තිය මේ ආකාරයෙන් ශක්ති විශේෂ කියන්නේ. ඔය අතරින් හම් වෙන ශක්ති විශේෂයක් තමයි පුතේ. ඔයා කියන අතරින් හම් වෙන ශක්ති විශේෂයක් මොකද තාප ශක්තිය කියන එක. එහෙනම් පුතේ ශක්ති විශේෂයක් තමයි මොකද්ද මේ තාපය කියලා කියන්නේ. හරි. එහෙනම් එක මේ අපිට දැන් අපි ඉගෙන ගන්න යන්නේ තාපය කියන්නේ ශක්ති විශේෂයක් වූ ඒ ඒකකය තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. හොඳයි. මේ ශක්තියට මොනවද කරන්න පුළුවන්? ඒ කියන්නේ අපි ගත්තොත් ආලෝක ශක්තියට ගන්න පුළුවන්. සරල වෙනොත් අපිට පෙනීම ලබා දෙන එක. දෝණි ශක්තිය ගත්තොත් අපිට ඇහෙන්නේ ওই ශක්ති විශේෂයෙන්. එතකොට දැන් මේ තාප ශක්තියට මොකද්ද වෙන්නේ? ඒක ශාප ශක්තිය
මොකක්ද කරන්න පුළුවන් කියන එක ගත්තොත් එහෙම පුතේ අපි ගත්තොත් එහෙම මම ඔන්න පොඩි උදාහරණයක් ගන්න යන්නේ. මේකට මම ගන්නවා පුංචි බඳුනක් ගන්නවා. බඳුනක් අරගෙන ඔකට මම ද්‍රවයක් දානවා. පහසුවෙන් ගන්න පුළුවන් ද්‍රවයක් විදිහට මම ජලය ගන්නවා. ඔකට මම ගන්නවා පුතේ මම පල්ලෙන් දෙනවා මම තාපයක් ලබා දෙනවා. සාමාන්‍ය අපි කරන්නේ ඔකට මොකද කරන්නේ? පන්සල් 10කින් තාපයක් ලබා දෙනවා. එහෙනම් මේ තාපේ ලබා දුන්නාන් පස්සේ මේක මොකද වෙන්නේ? බඳුනත් රත් වෙනවා, මේ ද්‍රවයත් රත් වෙනවා. ඔක වෙනවනේ. එහෙනම් අර වගේම තමයි පුතේ ආලෝක ශක්තියට අපිට පෙනීම ලබා දෙනවා වගේම තමයි මේ තාප ශක්තියට මොකද වෙන්න පුළුවන් වෙන්නේ? උණුසුම ඇති කරන ශක්ති විශේෂය තමයි නම් තාප ශක්තිය කියලා කියන්නේ. හොඳයි. අපි මේ විදිහට අපි නෝට් එක ලියා ගන්න ගමු. මම පුතේ අර මුලින් කිව්වා වගේ දීර්ඝ නෝට් එකක් ලබා දෙන්නේ නැහැ. පොඩි කෙටි සටහනක් දෙන්නේ. ඉතින් ඒ වගේ මේක ලියා ගමු. එහෙනම් අපි පුතේ මාතෘකාව ලියා ගන්නවා තාප භෞතිකය කියලා. ඒ අරදී පළවෙනි ලියා ගන්නවා මෙන්න මෙහෙම. උණුසුම ඇති කරන ශක්ති විශේෂය තාප ශක්තිය ලෙස සරලව හැඳින්විය හැකිය. උණුසුම ඇති කරන ශක්ති විශේෂය තාප ශක්තිය ලෙස සරලව හැඳින්විය හැකිය. හොඳයි. එහෙනම් පුතේ එක අපි දන්නවා මෙන්න මේකේ තාපය කියන්නේ ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂයට මොකද්ද කරන්න පුළුවන්? උණුසුම ඇති කරන්න පුළුවන්. ඒක තමයි එනගේ විශේෂත්වය. මේකේ ගුණය ඒකයි කියන එක දන්නවා දැන් තේරෙනවා. එහෙනම් මේ ශක්ති විශේෂය ඒ කියන්නේ අපි උණුසුම කිව්වනේ. උණුසුම කියන්නේ පුතේ දැන් අර අපි ගත්තොත් එහෙම අපිට යම්කිසි වස්තුවක් අල්ලලා අපිට කියන්න පුළුවන් නෑ මේක හරිම උණුසුම් මේක හරිම උණුසුම් කියන්න පුළුවන්. තව එකක් අල්ලලා කියන්න පුළුවන් අනේ මේක හරිම සීතලයි නේද කියන්න පුළුවන්. මේ වගේ විනුමක් එනවනේ මේක තමයි උණුසුම කියලා කියන්නේ. පුතේ මේක විද්‍යාවේදී අපිට ඒ කියන්නේ ස්වභාවයේ වෙන සංසිද්ධිනේ වෙයිලා අපි විද්‍යාවෙන් කියන්නේ අපි ඒවා ස්වභාවයේ වෙන සංසිද්ධියක් විද්‍යාවෙන් කියන්නේ අපි තේරුම් ගන්න තමයි විද්‍යාව කියන එක විෂයක් විදිහට එන්නේ. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ස්වභාවයේ වෙන සංසිද්ධීන් අපි තේරුම් ගන්න විවිධ න්‍යායන් විවිධ වාදයන් ඉදිරිපත් කරලා ඒක තේරුම් ගන්න තමයි ඔන්න ඒකට කියනවා අපි විවිධ ෆිසික්ස් කියලා එකක් කියනවා ඊට පස්සේ කෙමිස්ට්‍රි කියනවා මේ ආකාරයෙන් බයෝ විදිහට විවිධ විෂයන් වලට හදලා තියෙන්නේ ඔය ස්වභාවයේ වෙන සංසිද්ධිය හදන්න. ඉතින් ඒ වගේ තමයි මේක. එහෙනම් උණුසුම කියන්නේ පුතේ ස්වභාවයේ තියෙන සිද්ධියක්. අපිට කියන්න පුළුවන් මේකයි කියන්නේ. නමුත් අපේ දැන් ඔය මිනුම අපිට ඉදිරියට අරන් යන්න අපේ ඉදිරියට තේරුම් ගන්න අපිට භෞතික විද්‍යාවෙන් මේකට රාශියක් ප්‍රකටනය කරන්න වෙනවා. ඉතින් ඔය රාශියට කියනවා උණුසුම ඇති කරන භෞතිකයට කියනවා අපි උෂ්ණත්වය කියලා කියනවා. හොඳයි. පුතේ අපි ඔය සටහනේම මේව ලියා ගන්නවා. ඒ සටහනකම පුතේ උණුසුම ඇති කරන භෞතිකය උෂ්ණත්වය ලෙස හැඳින්වේ. හොඳයි. එහෙනම් අපි දන්නවා දැන් එහෙනම් මොකද්ද අපි සරලව කිව්වොත් දැන් මේ සම්පූර්ණ මොයි ටික කිව්වොත් එම තාපය කියන්නේ නම් ශක්ති විශේෂයක්. මේ ශක්ති විශේෂයට මොකද්ද කරන්න පුළුවන්? උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් නැත්නම් උණුසුම වැඩි කරන්න පුළුවන් කියන එක අවබෝධ වෙනවා. හොඳයි. පුතේ දැන් මේ අපි ගත්තොත් එහෙම මේ හොඳයි දරුවනේ මේ තාප ශක්තිය පුතේ අපි පදාර්ථයකට ලබා දුන්නොත් එහෙම පුතේ මේ තාප ශක්තිය පදාර්ථයකට ලබා දෙනවා. මම මොන පදාර්ථයක් මම සලකනවා. මේ පදාර්ථයකට මේ ශක්ති විශේෂය ලබා දෙනවා. ඒ කියන්නේ තාප ශක්තියක් ලබා දෙනවා. මේ තාප ශක්තියක් ලබා දුන්නොත් ඒ කියන්නේ යමක් ලබා දුන්නොත් ඒ කියන්නේ මට කවුරු දෙයක් ලබා දුන්නොත් මම මේකදී තැම්පත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි දෙක තියාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේ තමයි එහෙනම් මේ ශක්තිය ලබා දුන්නොත් එහෙම ඒ ලබා දුන්නු ශක්තිය ඒ පදාර්ථය තැම්පත් කරගන්න ඕනේ, තියාගන්න ඕනේ, ගබඩා කරගන්න ඕනේ. ඒ කොහොමද එහෙනම් මේ ශක්තිය එයා තියාගන්නේ? මේ පුතේ ක්‍රම දෙකක් තියාගන්න. ඒ කියන්නේ ආකාර දෙකකින් තියාගන්නවා. එක තමයි පුතේ අණුක විභව ශක්තිය, අනිත් එක පුතේ අණුක චාලක ශක්තිය. හොඳයි. පුතේ අපි මේ ඒත් එක්කම සටහන පොඩ්ඩක් අපි ලියාගමු. ඊට පස්සේ අපි පැහැදලා දීම අපි කරමු ඊට පස්සේ. හොඳයි මේ ලියනවා. යම් පදාර්ථයකට තාප ශක්තියක් ලබා දුන් විට
යම් පදාර්ථයකට තාප ශක්තියක් ලබා දුන් විට එය අණුක විභව ශක්තිය සහ අණුක චාලක ශක්තිය යන ආකාරවලින් තබා ගන්න. හොඳයි. එහෙනම් පුතේ ඔන්න ආකාරය මොකද්ද? පවතින එකක් අණුක විභව ශක්තිය විදියට අනිත් එක පුතේ අණුක චාලක ශක්තිය කියලා. හොඳයි. දැන් එහෙනම් යම්කිසි ඒ කියන්නේ තාප ශක්තියක් පදාර්ථයකට ලබා දුන්නොත් එහෙම ඒ පදාර්ථය තැම්පත් කරගන්නේ නැත්නම් ඒක තියාගන්නේ අණුක විභව ශක්තියක් අණුක චාලක ශක්තියක් කියන ආකාර වලින් තමයි තියාගන්නේ. මොකද්ද මේ අණුක චාලක ශක්තිය? මොකද්ද මේ අණුක විභව ශක්තිය? දැන් අණු කියලා කිව්වනේ. හරි. අපි දැන් පදාර්ථය ගැන කතා කරමු. පදාර්ථය ගත්තොත් එහෙනම් පදාර්ථයේ කැණුම් ඒකක මූලික ඒක ගත්තොත් එහෙම අණු පරමාණු වලින් තමයි ඒක තියෙන්නේ. එහෙනම් පුතේ පොදුවේ කලකම මම අණු පරමාණු කියලා මම කියනවා. හොඳද? අණු පරමාණු. සමහර ඒවා අණු වලින් තියෙන්න පුළුවන්, සමහර ඒවා පරමාණු වලින් පුළුවන් තියෙන්න. හරි. මේ අණු කියලා කියන්නම්කෝ. එහෙනම් පුතේ මේ අණු මොනවද වෙන්නේ? ඒවා අතර ආකර්ෂණ බල. මේ රාමුව මම ගත්තේ මේ අණු හතරක් මම ඔන්න එකට අදාළව සලකලා තියෙනවා. පොඩි ටක්ම සලකලා තියෙන්නේ. ඉතින් මුද මේ අණු අතර ආකර්ෂණ බල පවතිනවා. ඒවා අතර ආකර්ෂණ බල පවතින නිසා අපි කියනවා අන්තර් ආකර්ෂණ බල. ඒවා ඇතුලේ සිදුවන ආකර්ෂණ බල නිසා අපිට කියනවා අන්තරාණුක ආකර්ෂණ බල ඒ වලේ පවතිනවා. හරි. ওই විදිහට පවතිනවා. හොඳද? දැන් මේ විදිහට ආකර්ෂණ බල තියෙද්දී ඒ කියන්නේ අංශු දෙකක් අතර ওই විදිහට ආකර්ෂණ බලයක් තියෙද්දී එහෙනම් මේ බල නිසා මොකද වෙන්න ඕනේ? මේ දෙන්න ඒ කියන්නේ ආකර්ෂණ බලයක් තියෙනවා නම් එහෙනම් මේ දෙන්න එකතු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙන්න එකට වෙලා තියෙන්න ඕනේ. නමුත් දැන් ওই විදිහට නෙමෙයි ඈතින් පවතින්නේ. එහෙනම් යම් කිසි දෙයක් ඒ කියන්නේ එකතු වෙලා තියෙනවා නම් ඒක අපිට ඈඩ් කරන්න පුතේ වෙනම ශක්තියක් ඕකට අපි වැය කරන්න වෙනවා නේද? ඒ කියන්නේ දැන් මේ මෙහෙම තියෙන වස්තු අංශු දෙකකට ලං වෙන්න ඕනේ. එනකොට ලං වෙන්නේ නැති වෙන්න අපි ඈඩ් කරන්න ওই මැද්දට පුතේ මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඈඩ් කරන්න වෙනම කාර්යයක් වෙනම ශක්තියක් වෙනම පරිශ්‍රමයක් දානවා. ඉතින් අපිට මේ ප්‍රායෝගික ජීවිතෙත් පුතේ වගේම තමයි පුතේ. මොකද අපි දන්නවා මේ දෙන්නෙක් ඔයගේ ආකර්ෂණ බලයක් ඇති වුණොත් එහෙම අපිට පුතේ ඔකට එනම් මේ වෙන් කරගන්න එනම් කියලා කියනකොට මොකක් හරි දෙයක් කරලා තමයි පුතේ එනම් ඈඩ් කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතනත් වෙන්නේ. එහෙනම් අපිට එදෙන වෙන් කරලා තියන්න ඒ අංශු දෙක ඈඩ් කරන්න වෙනම ශක්තියක් දෙන්න ඕනේ. අන්න ඔය ශක්තියට තමයි කියන්නේ පුතේ අණුක විභව ශක්තිය කියලා. හරි. ඕක අපි තවත් විදිහකට ගියොත් එහෙම දැන් මේ හුණු කෑල්ල මේක ඇතෑරියොත් පුතේ මොකද වෙන්නේ? බිම වැටෙනවනේ පොළොවට වැටෙනවා. ඒ කියන්නේ මම ගත්තොත් මේ පොළොව විදිහට මේක ගත්තොත් එහෙම මේ හුණු කෑල්ල අංශු තියෙනවා. හොඳ අංශුවක් විදිහට තමයි ඉන්නේ. පොළොවත් එක ගත්තොත් මේක අංශුවක් විදිහට. ඔන්න හුණු කෑල්ල තියෙනවා. එහෙනම් එයා ආකර්ෂණ බලය පවතින පල්ලයට. එතකොට පොළොව ආකර්ෂණීය බලය තියෙනවා හුණු කෑල්ල දෙසට. එහෙනම් ඇතෑරියොත් එහෙම පුතේ දැන් මම තමයි මේ බාධකය. ඔන්න මගේ බාධකය තමයි මෙන්න මේක. පුතේ ඔන්න බාධකය තමයි එහෙනම් මේක තමයි පුතේ මම දක්වලා තියෙන ශක්තිය තමයි මම ශක්තියක් දාලා තමයි මෙන්න මේක කියාගෙන තියෙන්නේ. එහෙනම් මේක ඇතෑරියොත් බිම වැටෙනවා. එහෙනම් මේක ඇතෑරියොත් බිම වැටෙනවා කියන්නේ මේ ආකර්ෂණ බලය ක්‍රියා කරලා පල්ලයට වැටෙනවා. ඕකනේ වෙන ක්‍රියාව. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේකට අපි කියනවා MGH කියන විභව ශක්තිය කිව්වෙත් ඕක තමයි. එහෙනම් මේකත් ඒ වගේමයි. එහෙනම් මේ දෙන්න තව ඈඩ් වුණොත් එහෙම වාගේ අර H එක වැඩි වෙනවා. අර MGH කියන එකේ H වැඩි වෙනවා කියන්නේ අර විභව ශක්තිය වැඩි වෙනවා කියන එක. එහෙනම් මේකත් ඒ වගේ තමයි ඈඩ් කරන්න අයින් අපි වැඩිපුර ශක්තියක් වැය කරන්න ඕන. ඒ කියන්නේ තව මේ දෙන්න දුරස් කරන්න වෙනම
බාහිරින් කාර්ය කරන ශක්තිය කරන. ප්‍රායෝගික ගත්තොත් තව එන කීලම් ටිකක් කියවන්න ඕනේ. තව එන එදින විරසක කරන්න මොකක්ද කරන්න. ඔය වගේ එකක් තමයි ඔයගේ සිද්ධිය. හොඳයි. එහෙනම් පුතේ අපි දන්නවා අණුක විභව ශක්තියක් කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? අණු අතර තියෙන අර දුරස්භාවය නිසා තමයි ඇති වෙලා තියෙන්නේ. හොඳයි. දැන් එහෙනම් අපි ඔක සටහනක් දාගෙනම ඊළඟ අපි තේරුම් ගන්න ගමු. පුතේ එහෙනම් මේක ලියා ගන්නවා මෙහෙම අණුක විභව ශක්තිය කියලා දාගෙන මේ හරිය මේක දාගෙන ලියා ගන්නවා. අණු පරමාණු අතර අන්තරාණුක ආකර්ෂණ බලය නිසා ඇතිවන ශක්ති ප්‍රභේදය වේ. අණු පරමාණු අන්තරාණුක ආකර්ෂණ බල නිසා ඇතිවන ශක්ති ප්‍රභේදය වේ. හොඳයි. පුතේ හරි. දැන් ඒක ඈත් වෙන කතාවක් තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් අපි අණුක චාලක ශක්තිය මොකක්ද? දැන් චාලක ශක්තිය කියන එක නම් තේරෙනවා මොකද්ද? යම් විශේෂයක චලනය වන නිසා ඇතිවන ශක්තිය තමයි චාලක ශක්තිය කියන්නේ. ඒක අර එයාගේ තුනක දෙගලුම් ගතිය. ඒකේ තියෙන ශක්තිය තමයි ඔය කියන්නේ. එහෙනම් ඕක තියෙන්න පුළුවන් පුතේ. දැන් අපි දන්නවා දැනනවත් ඉගෙන තියෙනවා චාලක ශක්තිය සරලයේ ශක්තිය ඉගෙන ගත්තා. ඊට පස්සේ භ්‍රමණ චාලක ශක්තිය ඉගෙන ගත්තා. මේ ආකාරයට තියෙන්න පුළුවන්. මේ වගේ එකට අණුක චාලක ශක්තිය කියන්නේ අණු තත්ත්වොත් එීම අණුත් නිකන් ඉන්නේ මේ කට්ටිය එතනම තියාගෙන කම්පණය වෙන්න පුළුවන්. සමහර විට ඒවා අහඹු චලනයේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේව ගිහින් යන්නත් පුළුවන්. සමහර විට මේ කට්ටිය එහෙම කම්පණය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගමන් කරන්නත් පුළුවන්. නැත්නම් මේ අණු ඒවට තමාටම ග්‍රමණය වෙන්න පුළුවන්. කැරගෙන්න පුළුවන්. ඉතින් මේ සිද්ධියට අපි කියනවා ඉතින් ඒක ගමන චාලක ශක්තිය ගමන් කරනවා ඒක ඇවිල්ලා චාලක ශක්තිය ඊට පස්සේ උදේ මේ කට්ටිය කම්පණය වෙනවා නම් අණුක කම්පන ශක්තිය. ඉතින් මේ ඔක්කොම ඇත්තටම පොදුවේ ගත්තොත් මේ ඔක්කොම චාලක ශක්තිය. එහෙනම් මොකක්ද එහෙනම් චාලක ශක්තිය කියලා හඳුන්වන්නේ? මේ අණුක චාලක ශක්තිය කියන්නේ අණු පරමාණු කම්පණය චලනය ග්‍රමණය කියන අවස්ථාවලින් ඕන මේක ඇතිවන ශක්ති විශේෂයක් තමයි නම් කියන්නේ අණුක චාලක ශක්තිය කියන්නේ. පුතේ ඔය එකත් අපි ලියාගමු. අණුක චාලක ශක්තිය කියලා ලියාගත්තා. ඒකට ඒක ලියාගන්නවා මෙන්න මේ විදිහට. අණු පරමාණු කම්පණය චලනය ග්‍රමණය නිසා ඇතිවන ශක්ති විශේෂය අණු චාලක ශක්තිය. නැත්නම් ශක්ති ප්‍රභේදය කියලා ලියාගන්න. හොඳයි දරුවනේ. දැන් එහෙනම් අණුක චාලක ශක්තිය අණුක විභව ශක්තිය දැන් තේරුම් ගත්තා. හරි. දැන් මේ දෙකෙන් අපිට ඊළඟ ප්‍රශ්නයක් එනවා. දැන් මේ ශක්ති විශේෂ දෙකම ඇත්තටම අපි අර කියපු අර මුලින් අපි කතා කරපු මේ කියන්නේ තාපයක් ලබා දුන්නාන් පස්සේ උණුසුම වැඩි කරනවා නැත්නම් උෂ්ණත්වය වැඩි කරන සංසිද්ධිය මේ ඒ කියන්නේ මේ ලබා දුන්නාන් පස්සේ මේ සිද්ධිය වෙන්නේ. එහෙනම් මේකෙන් මේ දෙකම ඔය වැඩේ කරනවද එකක්ද කරන්නේ මොකක්ද කරන්නේ කියලා මම හිතන්න ඕනේ දැන්. කොහොමද හිතන්නේ? උදේ දැන් අපි අණුක විභව ශක්තිය කියලා කිව්වේ මේ අණු අතර ඇතින ආකර්ෂණ බලය ඈඩ් කරන්න වෙන සංසිද්ධිය. කියන්නේ ඈඩ් කරන්න තැම්පත් කරන ශක්තිය තමයි ඔය අණුක විභව ශක්තිය කියලා කියන්නේ. එතකොට අණුක චාලක ශක්තිය කියන්නේ මේ කට්ටිය කම්පණය, දෝලනය, ඒ චලනය පිළිබඳව ඇති කරන ශක්තිය. එතකොට මේ අණු දෙකක් අපි ගත්තොත් එහෙම අණු දෙකක් ඈඩ් කරනවා කියලා පුතේ මොකක්ද වෙනස? ඒ කියන්නේ තාපයක් ලබා දුන්නාන් පස්සේ පළවෙනි ශක්තිය ලබා ගත්තොත් එහෙම අණුක විභව ශක්තියක් මෙයා තැම්පත් කරොත් එහෙම වෙන්නේ එහෙනම් මේ පරමාණු දෙක ළඟින් තිබ්බ දෙක ඈත් වෙන්න ඕනේ. නේද? එහෙනම් ඈත් වෙන සිද්ධියේ වෙන්නේ කියන්නේ ප්‍රායෝගික අත්දකින්නේ මොකද්ද?
ප්‍රසාරණය නේද? ඒ කියන්නේ තිබ්බා ඒ ප්‍රමාණය එහෙනම් අණු ඈත් වෙනවනේ. අණු ඈත් වෙනවා කියලා කියන්නේ එහෙනම් එයාලා අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රසාරණය. හොඳ. එහෙනම් ප්‍රසාරණය වෙන එකක් අපිට දකින්න විතරයි පුළුවන්. ඒක අපිට දැනෙයිද? දැනෙන්න විදියක් නැහැ. අය කොහොමද ඉතින් මේක දැනෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ ඈත් වීමක් විතරයි. ඉතින් ඈත් වුණා කියන එක අපිට දෙන්නේ තේරෙන්නේ කියන්නේ ඉඩ ප්‍රමාණය ගැනීම විතරයි, ප්‍රසාරණයක් විතරයි. උෂ්ණත්වයේ කියන සාධකයට රඳාපවතින විදියක් නැහැ. නේද? ඒ උෂ්ණත්වයේ කියන රඳාපවතින විදියක් නැත්තේ ඉතින් ඈත් වුණා කියන එක මේ අයක් විදියක් වෙන්නේ නැහැ ඉතින්. හොඳයි. එහෙනම් පුතේ අපි අනිත් එක තමයි මේකට රඳාපවතින්නේ කියන එක ඒත් එක්කම තේරෙනවා. මොකද්ද? අණුක චාලක ශක්තිය නම් තමයි උෂ්ණත්වය මත රඳාපවතින්නේ. මොකද ඈත් වුණා කියන එක උෂ්ණත්වය කියන සාධකයක් වෙන්නේ ඒක ප්‍රසාරණයට අයිති වෙන එක. ඒ කියන්නේ අණු පරමාණු ඈත් වීම, ඒ කියන්නේ අවකාශය වැඩි ඉඩක් ගැනීම, අවකාශය වැඩි ඉඩක් ගැනීම කියන්නේ ප්‍රසාරණය. නැත්තම් පරිමාණ වැඩි වුණා. හොඳයි. එහෙනම් අණුක චාලක ශක්තිය කියන්නේ අණුක චාලක ශක්තිය කියන්නේ මේ ලබා දෙන ශක්තිය අණු කම්පණය වෙන්න ගත්තා. අණු කම්පණය වෙන්න ගත්තා. අණු චලනය වීම වැඩි වුණා. නම් අන්න පුතේ එහෙනම් ඒ සාධකය තමයි උෂ්ණත්වය කියන එක වැඩි කරන්න වෙන්නේ. එහෙනම් පුතේ අපි අර ලියාගත්ත සටහනටම මෙන්න මෙහෙම ලියා ගන්නවා. අර මම පුතේ දුන්නේ අණුක චාලක ශක්තිය කියන එක. අණුක චාලක ශක්තිය කියන එක ලියාගත්ත එක අපි ලියන අණු පරමාණු කම්පණය චලනය භ්‍රමණය නිසා ඇතිවන ශක්ති විශේෂය අණුක චාලක ශක්තිය ලෙස ලියාගත්තනේ අපි. ඒකටම ලියා ගන්නවා මෙය උෂ්ණත්වයේ මත රඳා පවතී. මෙය උෂ්ණත්වයේ මත රඳා පවතී. හොඳයි. හොඳයි දරුවනේ දැන් තේරෙනවා. පුතේ එහෙනම් මේ දැන් කරපු ටික ගත්තොත් එහෙම දැන් එහෙනම් තාපය කියන්නේ ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂයෙන් කරන්න පුළුවන් වෙන සාධකයක් තමයි උෂ්ණත්වය වැඩි කරන එක සරලව හැඳින්වුවේ. ඒ සරල කියන කතාව සාධාරණයි කියන එක දැන් වැටහෙනවා. මොකද තාපයක් ලබා දුන්නොත් එහෙම යම්කිසි පදාර්ථයකට ඒ පදාර්ථයේ ලැබෙන්නේ එයා තැම්පත් කරගන්නේ ආකාර දෙකයි. ඒක අණුක විභව ශක්තියත් අණුක චාලක ශක්තියත් කියන එක පැහැදිලි. එහෙනම් අණුක චාලක ශක්තිය මත නෙමෙයි උෂ්ණත්වය කියන එක රඳාපවතින්නේ. උෂ්ණත්වය රඳාපවතින්නේ අණුක චාලක ශක්තිය මතයි. අණුක විභව ශක්තිය මත නෙමෙයි. ඒක නිසා ඒ අර තාපයක් ලබා දුන්නොත් දෙකක් වෙන්න පුළුවන් කියන එක හරියි. දෙකෙන් එකක් උෂ්ණත්වයේ මත රඳාපවතින්නේ ඒ අණුක චාලක ශක්තියයි. අනිත් එක අණුක විභව ශක්තිය උෂ්ණත්වයේ මත රඳාපවතින්නේ නැහැ. ඒක නිසා අපිට 100% කියන්න බෑ යම්කිසි පදාර්ථයකට තාපයක් ලබා දුන්නොත් එයා අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක කියන්න බෑ. උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද සමහර විට අණුක චාලක ශක්තිය වැඩි වෙන්නේ නැතුව අණුක විභව ශක්තිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ප්‍රසාරණය විතරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යා tempat කරගෙන මේක විතරක් වෙන්න පුළුවන්. අරක නැතුව. තේරුණාද? ඉතින් ඒක තමයි ඒක මම තේරුණා කියලා හිතනවා. හොඳයි. තරුණේ ඒත් එක්ක අපි මෙහෙම සටහනක් අපි ලියාගමු. පොඩි වල ස්ථාමාංකයක් දාගෙන ලියාගමු මේවා. උෂ්ණත්වය වැඩිවන සෑම විටම තාපයක් අවශෝෂණය කරනව නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. උෂ්ණත්වය වැඩි වෙන සෑම විටම තාපයක් අවශෝෂණය කරනව නැද්ද? තාපයක් අවශෝෂණය කළ යුතුයි. ඇයි හේතුවකදී උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ අණුක චාලක ශක්තිය වැඩි වෙන්න ඕන උෂ්ණත්වය වැඩි වෙන්න. එහෙනම් අර පදාර්ථ ශක්තියක් ලබා දුන්නාන් පස්සේ මේ දෙකම වෙන්න පුළුවන් නැත්නම් එකක් වෙන්න පුළුවන්. නමුත් මොකක් හරි එකක් වැඩි වෙන්න නම් අනිවාර්යෙන් තාපයක් ලබා දෙන්න වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ අණුක චාලක ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම තාපයක් ගන්න වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන සෑම විටම
තාපයක් අවශෝෂණය කර ඇත. ලබාගෙන ඇත. හරි. ඒ ස්ටාර් මාක් එක ඉවරයි. ඊළඟ ස්ටාර් මාක් එක උෂ්ණත්වයක් අඩු වන සෑම විටම ඒ කියන්නේ අණුක චාලක ශක්තිය අඩු වන සෑම විටම මේ දෙකෙන් එකක් අඩු වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ පද්ධතියෙන් නැත්නම් මේ පදාර්ථයෙන් තාපය පිට වෙලා තියෙනවා. නම් පුතේ ලියනවා උෂ්ණත්වයේ අඩු වන සෑම විටම කාපයක් පිට කරයි. තාපයක් පිට කරයි. ඊළඟ අපි තව ස්ටාර් මාක් එකක් තාපයක් අවශෝෂණය කරන සෑම විටම අන්න ඊළඟ කතාව. තාපයක් අවශෝෂණය කරන සෑම විටම පුතේ වෙන්න පුළුවන්ද උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්ද? බෑ නේද? බෑ කියන්නේ හේතුව තමයි මේ දෙකම වැඩි වෙන්න පුළුවන්. නැත්නම් එකක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙකම වැඩි වුණොත් එහෙම ප්‍රසාරණයකුත් වෙනවා උෂ්ණත්වයත් ඒ පද්ධතිය වැඩි වෙනවා. නමුත් සමහර විට වෙන්න පුළුවන් නේද මේ අණු පරමාණු පමණක් ඈත් වීම අණු පරමාණු ඒ කියන්නේ දිගෝ ශක්තිය විතරක් වැඩි වෙලා අණුක චාලක ශක්තිය වැඩි වෙන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඒක නිසා අපිට කියන්න බෑ 100%ක්ම මේ කට්ටිය උෂ්ණත්වය වැඩි කරයි කියලා. තාපයක් අවශෝෂණය කර පළියට මේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා අපි අර මුලින් කියපු කතාවේ ඒ කියන්නේ අර සරලව කියන කතාව දාපු දේ නිවැරදි කියන එක අවබෝධ වෙනවා. නිසා අපි යන්නේ එක අභියා ගන්න මෙහෙම තාපයක් අවශෝෂණය කරන සෑම විටම උෂ්ණත්වය වැඩි නොවේ. ඊළඟ එක තාපයක් පිට කරන සෑම විටම උෂ්ණත්වය පහළ නොබසී. තාපයක් පිට කරන සෑම විටම උෂ්ණත්වය පහළ නොබසී. ඒක තේරෙනවා. පුතේ ඒ කතාවත් තේරෙනවා මොකද අණුක විභව ශක්තියෙන් යන්න පුළුවන්. අණුක චාලක ශක්තියෙන් ඒ ශක්තිය වැය වුණොත් තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. ඉතින් අර කතාව අවබෝධ වෙනවා. හොඳයි දරුවනේ. පුතේ අපි අපි පුතේ මේ විදිහට අපි හොඳ තර්කානුකූලව මේ දේවල් ඉගෙන ගත්තාන් පස්සේ පාඩම තේරෙනවා පුතේ මේ ගණන් අපිට විභාග ගැටලු කියන එකවත් අමාරු වෙන්නේ නැහැ. එතකොට පුතේ උඩින් අපි ඉගෙනගෙන නැත්නම් උඩින් අත ගාගෙන ගිහිල්ලා බෞද්ධ විද්‍යාවවත් නැත්නම් මේ පාඩමවත් අපිට හරියට තේරුම් ගන්නත් බෑ. මොකද මේ ගණන් ආකාරයකට අපි හුරුනම් පස්සේ ඒ ගණන් ආකාරය විතරයි වාට හදන්න පුළුවන්. වෙනස් ගණන් ආකාරයක් දුන්නාම අමාරු වෙනවා. ඉතින් අමාරු නම් පස්සේ කියන ඉතින් ෆිසික්ස් අමාරු නැත්නම් ඒ සබ්ජෙක්ට් එක අමාරු කියලා. ඉතින් එහෙම වෙන්නේ නැතු වෙන්න අපි හොඳ සංකල්ප නැත්නම් හොඳ අවබෝධයෙන් මේ දේවල් හරියට ඉගෙන ගත්තාන් පස්සේ පුතේ අපි මේ ඕනම දෙයක් අමාරුයි දාන්න ගණන් ආයෙ නැති වෙනවා. හොඳයි. ඉතින් මුදේ අපි මේ විදිහට මේ පාඩම් මාලාවම නැත්නම් මුළු ෆිසික්ස් ටිකම අපි ඉගෙන ගමු. ඉතින් මේව තමයි අපි කරන්නේ. තේරුණාත් අපි වෙනස් විදිහට තමයි අපේ ක්‍රමය මුදේ වෙනස්. හොඳයි. දරුවනි මම පොඩි අවස්ථාවක් ගන්නවා. මම ඒ කියන වස්තුවක් ගන්නවා. හොඳද? ටික අල්ලලා බලනවා මේක පුටක් රස්නේ. හරිම උණුසුම්. මම B කියන වස්තුවක් ගන්නවා. ඒක අල්ලලා බැලුවම පස්සේ ටිකක් සීතලයි. මේ වස්තුව එක. දෙන්නම ලෝහ දෙයක් කියලා ගමුකෝ. මෙයා ටිකක් හරිම සීතල විතර දින පරිසරයේ තිබගත්ත ලෝහයක්. මේක ටිකක් රත් වෙච්ච ලෝහයක්. ටිකක් අල්ලන්නවත් අමාරු තත්ත්වයක පවතින ලෝහයක්. හරිද? හරි. මේක මේ විදිහට ස්පර්ශව තියෙනවා. මම මේකට කියනවා තාපජ වශයෙන් ස්පර්ශය කියලා. තාපජ වශයෙන් ස්පර්ශව ඇති විට කියලා මම ඔන්න වචනයකුත් කියනවා. මොකද තාපජ වශයෙන් ස්පර්ශය කියන්නේ මේ දෙන්න අතර තාපය හොඳට උපමාරු වෙන්න පුළුවන්. වෙන අවස්ථාවක් ගැන තමයි කියන්නේ. හොඳයි. ඔය විදිහට කියලා ටික වෙලාවකින් මම අල්ලලා බලනවා පුතේ. හොඳද? දැන් මට පළවෙනි හොඳ මතකයි මේක උණුසුම අඩුයි මේ උණුසුම වැඩි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කියන එක. ටික වෙලාවක් අල්ලලා බලුවන් පස්සේ පුතේ මෙන්න මෙයාගේ ටිකක් අර මුල් තත්ත්වයට වඩා උෂ්ණත්වය වැඩි. උඩ මෙයා මුල් තත්ත්වයට වඩා උෂ්ණත්වය අඩුයි. එහෙනම් මට මොකක්ද මේ කියන්න පුළුවන් වෙන්නේ?
දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලා මෙයාගේ උෂ්ණත්වය අඩු වෙලා. හොඳද? එහෙනම් මේ උෂ්ණත්වය වැඩි වෙන සාධකයේ අපි අර මුලින් කතා කරේ මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනවා කියලා උෂ්ණත්වය වැඩි වෙන්න නම් අනිවාර්යෙන් තාපයක් ලබා ගන්න ඕනේ. උෂ්ණත්වයක් අඩු වෙනවා කියලා කියන්නේ එහෙනම් ඒකේ විලෝමය තාපයක් පිට කරන්න ඕනේ. එහෙනම් මොකක්ද එන වෙලා තින්නේ? මෙයා තාපය පිට කරලා දෙනවා. එහෙනම් මෙයා තාපය ලබාගෙන තියෙනවා. නේද? එහෙනම් මෙයා තාපය පිට කරලා තියෙනවා. මෙයා තාපය ලබාගෙන දෙනවා. එහෙනම් තාපය ලබාගත්තේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. තාපය පිට කරපු එකේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. හරි. ඒක තේරුණා. අපි තවත් ටික වෙලාවකින් මම මේක අල්ලලා බලනවා. අර තිබ්බට වඩා උෂ්ණත්වය වැඩි වෙලා. මේකේ උෂ්ණත්වය ගොඩක් අඩු වෙලා. මේකේ උෂ්ණත්වය තරමක් දුරට වැඩි වෙලා. හොඳද? හරි. ඒ කියන්නේ තවත් එහෙනම් මේකෙන් තාපය මේකට ගිහිල්ලා මේකේ තාපය මේකට ගිහිල්ලා මේකේ තාපය අඩු වෙලා. මේකේ තාපය ලබාගෙන තමයි අදහස එන්නේ ඒකයි. හොඳයි. දැන් මම තවත් ටිකක් වෙලා ගිහිල්ලා අදලා බලනවා. මට තේරෙනවා මේ A කියන වස්තුවේ උෂ්ණත්වය B කියන වස්තුවේ උෂ්ණත්වය සමාන ගතියක් තියෙනවා මට. හොඳද? කොහොමද තියෙන්නේ? හොඳද? ඒ කියන්නේ මෙයාගේ තාපය පිට කරලා මෙයාගෙන් තාපය ලබාගෙන ඕම වෙලා කොහොමරි උෂ්ණත්ව දෙක එකට වෙලා. ඒ කියන්නේ සමානතාවයක් කළා. මම තවත් ටිකක් වෙලා ගිහිලා ඒත් අල්ලලා බලනවා. එතකොට මට ආයෙත් තේරෙනවා B වස්තුවේ උෂ්ණත්වය ඒ ගතියමයි A වස්තුවේ උෂ්ණත්වය ඒකමයි. ඒ කියන්නේ උෂ්ණත්වය නිසා නේ දෙන්න එකයි. එහෙනම් මට එතනින් කියවෙන්නේ මේ දෙන්නාගේ B ගෙත් A ගෙත් කියන එක ගෙන්නගේ තාපේ නම් මෙයාගෙන් අරයට ගිහිල්ලත් නැහැ මෙයාගෙන් මෙයාට ලබාගන්නත් නැහැ. ඒ අදහසෙන් නේ එකම උෂ්ණත්වයෙන් අර මුලින් තිබ්බ එකට ඒ කියන්නේ අර ඊට කලින් දත් එකේ උෂ්ණත්වය ඒ විදිහටමයි අය වෙනසක් නැහැ. ඒකනේ කියවෙන්නේ. එහෙනම් මොකක්ද ඒ වෙලා තියෙන්නේ? මේ දෙන්න අතර තාප ගෝමාරුවක් වෙලා නැහැ කියන එකනේ කියන්නේ. ඒ මොන අවස්ථාවේ තාප ගෝමාරුවක් වෙලා නැත්තේ මේ දෙන්න උෂ්ණත්වය සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් තාපයේ කියන්නේ ගෝමාරුවක් වෙලා නැහැ කියලා කියන්නේ මේ දෙන්න අතර තාප සමතුලිතව පවතිනවා කියලා කියන්න පුළුවන් නේද ඒ වචනේ. මොකද ඒක තාපයේ ගමන් කරන්නේ නැහැ. එහෙනම් සමතුලිතයි. දෙන්න සමානයි. එහෙනම් තාප ගෝමාරුවක් නැහැ. එහෙනම් තාප සමතුලිතයි. එහෙනම් තාප සමතුලිත වෙන්න නම් එහෙනම් අවශ්‍යතාවය මොකක්ද උනේ? තාප සමතුලිත අවශ්‍යතාවය වෙලා තියෙන්නේ නම් උෂ්ණත්වය සමාන වෙච්ච නිසා නේනම් තාපයේ ගමන් කරන්නේ නැත්තේ. අන්න ඔකට කියනවා පුතේ අපි ඕම ඔය සිද්ධියට කියනවා අපි තාප සමතුලිතතාවය කියලා කියනවා. එහෙනම් පුතේ අපි සටහන අපි ලියා ගන්නවා මෙන්න මේ විදිහට. තාප සමතුලිතතාවය. තාප සමතුලිතතාවය. මෙන්න මෙහෙම ලියා ගන්නවා. දෙන්න මාක්ස්ලෝ ලියාගත්ත දැන් තාප සමතුලිතතාවය කියන එක මෙන්න මෙහෙම සටහනක් දා ගන්නවා. අර මම ඉතින් හැදලා දුන්න එක ටික වචන වලින් ලියා ගන්නවා මෙන්න. තාපජ වශයෙන් ස්පර්ශව ඇති වස්තු දෙකක් තාපජ වශයෙන් ස්පර්ශව ඇති වස්තුන් දෙකක් අතර තාප සංක්‍රමණයක් සිදු නොවන විට ඒවා තාපජ වශයෙන් සමතුලිතව පවතී. ඒවා තාපජ වශයෙන් සමතුලිතව පවතී. හරි. පුතේ ඩොට් එකක් තියාගත්තා. මේව ලියනවා. තාපජ වශයෙන් සමතුලිත වස්තුන් අතර තාපජ වශයෙන් සමතුලිත වස්තුන් උෂ්ණත්වයෙන් සමාන වේ. උෂ්ණත්වයෙන් සමාන වේ. හොඳයි දරුවනේ. දැන් අපි පුතේ හොඳ දරුවනේ මෙහෙම මම කියනවා පුතේ මේ කතාවම තමයි මෙන්න මෙහෙම දෙයක් කියනවා. ගන්නවා පුතේ මම ඒ වස්තුවක් ගන්නවා. හොඳද? මේ A වස්තුව C වස්තුවක් සමග A වස්තුවයි C වස්තුවයි තාපජ වශයෙන් සමතුලිතයි කියනවා. ඒකට මොන දෙපැත්තටම ඊතල දාගත්තා සමතුලිතතාවය.
සමතුලිතයි කියන්නේ. A සහ C කියන වස්තු දෙක එකිනෙක ඔන්න මේ තාපජ වශයෙන් සමතුලිතයි. සාපජ වශයෙන් සමතුලිතයි කියන්නේ මේ දෙන්න අතර උෂ්ණත්වය සමානයි. හොඳද? තව B කියන වස්තුවක් C කියන වස්තුවක් එක්ක තාප සමතුලිතතාවයේ පවතී. නම් පුතේ මොකද්ද වෙන්නේ? A සහ B කියන වස්තු දෙකක් තාප සමතුලිතතාවයේ පවතී. නේද? ඔව් ඒක එහෙමයි. ඒකට හේතුව අපි දන්නවා දැන් අපි මුලින් කිව්වා අර උඩින් අදාලා කිව්වේ තාපජ වශයෙන් සමතුලිත වෙන වස්තු අතර මොකක්ද වෙන්නේ? උෂ්ණත්වය සමානයි. එහෙනම් මේ දෙන්න අතර තාප සමතුලිතතාවයේ පවතී නම් මෙයාගේ උෂ්ණත්වය සමානයි. මෙයයි අතර උෂ්ණත්වයේ තාපජ වශයෙන් සමතුලිතයි නම් මේ දෙන්න අතර උෂ්ණත්වය සමානයි. එහෙනම් මෙයයි අතර උෂ්ණත්වය සමානයි නම් මේ උෂ්ණත්වය නේද මෙයා තියෙන්නේ. එහෙනම් මේ උෂ්ණත්වය නේද මෙයා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න තාප සමතුලිතයි කියන එක අපිට කියන්න දෙයක් නෑ ඒකේ. ඒ තරම්ම සරලයි. හරි. අන්න ඔකට කියනවා අපි තාපගතික විද්‍යාවේ ශූන්‍යාදී නියමය කියලා අපට හඳුන්වනවා. පුතේ එහෙනම් මෙන්න මේක මෙන්න මේ විදිහට ලියා ගන්නවා. අපි නෝට්ස් එක ලියාගෙන මේක අත ගමු. මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ. A හා B වස්තු දෙකක් වෙන වෙනම C නැමැති වෙනත් වස්තුවක් සමග තාප සමතුලිතතාවයේ පවතී නම් A හා B ද තාප සමතුලිතතාවයේ පවතී. A හා B ද තාප සමතුලිතතාවයේ පවතී. මෙය තාපගතික විද්‍යාවේ ශුන්‍යාදී නියමය ලෙස හැඳින්වෙයි. හොඳයි. හොඳයි මේක අය පැහැදිලි කරන්න දෙන්නේ. එහෙනම් ඔය නෝට් එක ඒකේ ලියාගත්තා. උඩින් අපි ලියාගත්ත එකෙන්ම උලක් කරලා ඒකේ සටහන ලියාගත්තේ. ඊට පස්සේ පල්ලෙන් මේක හැඳ ගන්නවා. හොඳයි දරුවනේ දැන් මේක අපිට පැහැදිලි. ඉතින් පොඩි විශේෂ කරුණක් ලියාගමු. ස්ටාර් මාක් එකක් දාලා ලියාගමු මේ කරුණු තමයි මම කියන්නේ. ඉතින් පුතේ තාපය නම් සංක්‍රමණය වෙන මූලික සංසිද්ධිය මොකද්ද? තාපයක් සංක්‍රමණය වෙන නම් මූලික සංකල්පය තමයි උෂ්ණත්ව වෙනසක් පවතින්න ඕනේ. එහෙනම් මේව ලියනවා. තරුවක් දාගෙන ලියාගන්න මේව. තාප සංක්‍රමණයක් සිදුවීමට මූලික වශයෙන් උෂ්ණත්ව වෙනසක් පැවතිය යුතුය. උෂ්ණත්වයේ වැඩි තැනක සිට උෂ්ණත්වයේ අඩු තැනකට තාපය ගමන් කරනු ලබයි. හොඳයි. හරිනේ. අපි ඒක ඉවරයි. ඉතින් මූලික අපි සංකල්ප ටික තේරුණා. ඉතින් මේ තමයි තාප භෞතිකයේ මූලික හඳුන්වා දීමේ. එතකොට පුතේ මූලික හඳුන්වා දීම කරා මේ කොටසේදී තාපය කියන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ තාපයේ ගබඩා වෙන ආකාර ටික අපි කතා කරා. ඊට අමතරව අපි තාප සමතුලිතතාවය කියන සාධකය කතා කරා. ඊට පස්සේ මේ ශුන්‍යාදී නියමය ගැන සාකච්ඡා කරා. දැන් අපිට පැහැදිලි පුතේ කොහොමද මේ තාපය කියන්නේ? තාපය කියන එක ගලන්නේ උෂ්ණත්වයේ වැඩි තැනක සිට උෂ්ණත්වයේ අඩු තැනකට කියන එක පැහැදිලි. එතකොට පුතේ තාපය සමතුලිත වෙන්න නම් උෂ්ණත්වයේ සමාන නම් තාප සමතුලිතතාවය පවතිනවා. එතකොට තාපයක් අපි පදාර්ථයකට ලබා දුන්නොත් ඒ ආකාර දෙකකින් තැන්පත් වෙනවා කියන එකත් තේරෙනවා. එහෙනම් පදාර්ථයක් නැති වුණොත් එහෙනම් පුතේ මේ තාපයක් තැන්පත් වෙයිද? නෑනේ. ඒ කියන්නේ තාපයක් ලබා දුන්නාන් පස්සේ පදාර්ථ ඒ අවස්ථා දෙකකින් තමයි වෙන්නේ. පදාර්ථයක් ඒ අවකාශයේ නැති වුණොත් එහෙනම් පුතේ එහෙනම් උෂ්ණත්වය කියන එක තියෙන විදිහක් නෑ. ඒ උෂ්ණත්වය කියන එක රඳා පවතිලා තියෙන්නේ
අනුකම්පන චාලක ශක්තිය මතනේ. එහෙනම් අපි මම තව තරුවක් අපි දාගන්න ලියාගමු පුතේ විශේෂය කියලා දාගන්න මේක. උෂ්ණත්වයක් පැවතීමට පදාර්ථයක් අවශ්‍ය වේ. උෂ්ණත්වයක් පැවතීමට පදාර්ථයක් අවශ්‍ය වේ. තාපය යනු උෂ්ණත්වය නෙවෙයි. ඊළඟ ස්ථාමක එක වෙනම නම් ඊළඟවද තාපය යනු උෂ්ණත්වය නොවේ. හොඳයි. මේ ටික අපි ඉවරයි. දැන් අපි පුතේ උෂ්ණත්ව මිතිය ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. දැන් උෂ්ණත්ව මිතිය ගැන සාකච්ඡා කරලා මේව කොටස ඉවර කරනවා. ඉතින් ගණන් පොඩි ආකාර ගණන් කීපයක් හදනවා. පල්ලෙන් පුතේ ඔයාලට තව කරන්න ඕනේ පාඩම් ටිකක් තියෙනවා නම් ඔය පල්ලෙන් මට ඒ ගැන විස්තර දෙන්න. ඒ කියන්නේ කමෙන්ට් කරන්න. කමෙන්ට් ලිස්ට් එකේ මට මොකක්ද අපි කරන්න ඕන විදිය ගැන මට කියන්න. අනිත් එක මේ කරන විදිය ගැන ඔබ කැමැත්තක් නැත්නම් මේ විවේචනය මොකක් හරි කමන්නේ. ඒ ගැන මට පල්ලෙන් කමෙන්ට් කරන්න එක මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය තමයි පණිවිඩ තියෙන්නේ. අපුත් ඊළඟ කොටස අපි සාකච්ඡා කරන්න ගමු. ඊළඟ පොතේ මාතෘකාව ලියා ගන්න. උෂ්ණත්ව මිතිය. පුතේ අපි ඊළඟ මාතෘකාව උෂ්ණත්ව මිතිය. හොඳයි පුතේ අපි අනුමාතෘකාව උෂ්ණත්ව මිතිය. හොඳයි. ඒකට දෙන්නේ ලියා ගන්නවා. පුතේ මේක විස්තර කරන්න දෙයක් නැහැ. නෝට් එක දෙද්දී ඒක තේරෙනවා මේ මොකද්ද කියන එක. හොඳයි දරුවනේ මේක ලියා ගන්නවා. විශ්වයේ පවතින විවිධ උෂ්ණත්වයන් මැනීම උෂ්ණත්ව මිතිය නම් වේ. විශ්වයේ පවතින විවිධ උෂ්ණත්ව මැනීම උෂ්ණත්ව මිතිය නම් වේ. හොඳයි. පළවෙනි මේ ලියා ගන්නවා. උෂ්ණත්වය ප්‍රමාණාත්මකව මැනීම සඳහා යොදා ගනු ලබන උපකරණය උෂ්ණත්ව මානය නම් වේ. උෂ්ණත්වය ප්‍රමාණාත්මකව මැනීම සඳහා යොදා ගනු ලබන උපකරණය උෂ්ණත්ව මානය නම් වේ. හොඳයි දරුවනේ. දැන් අපි තව අනුමාතෘකාවක් දාගමු. දැන් දන්නවා නම් උෂ්ණත්ව මානය කියලා කියන්නේ මොකද්ද පුතේ? උෂ්ණත්වය මයින්න හදාගනු ලබන අපි විසින් හදාගනු ලබන උපකරණයට තමයි කියන්නේ උෂ්ණත්ව මානය කියලා කියන්නේ. ඒක තේරෙනවා. දැන් අපි පොඩි අනුමාතෘකාවක් දාගන්න ඕනේ. එතනින් පස්සේ දැන් මේ යන්නේ අපි උෂ්ණත්ව මාන හදන්නේ කොහොමද නැත්නම් ඒ කියන්නේ විස්තර තමයි මේ දැන් කරන්න යන්නේ. හොඳයි. අපි අනුමාතෘකාවක් දාගන්නවා මෙහෙම. උෂ්ණත්ව මාන හා උෂ්ණත්ව මිතික ගුණය. උෂ්ණත්ව මාන සහ උෂ්ණත්ව මිතික ගුණය. හොඳයි. උෂ්ණත්ව මානය කියන එක නම් දන්නවා. උෂ්ණත්ව මානය කියන්නේ පුතේ උෂ්ණත්වයම ඉන්න උපකරණයට. උෂ්ණත්ව මිතික ගුණය කියන්නේ මොකක්ද? ඔන්න ප්‍රශ්නේ. උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයත් සමග වෙනස් වන ගුණයකට කියනවා උෂ්ණත්ව මිතික ගුණයක් කියන එකට. මොන වගේ දේවල් උෂ්ණත්වයත් එක්ක? අපි වර මුලින් කතා කරා වගේ උෂ්ණත්වය සමහර විට වැඩි වෙද්දී සමහර ද්‍රව්‍ය වල පරිමාව වැඩි වෙන්න පුළුවන්. එහෙනම් ඒක ගුණයක් නේ. උෂ්ණත්වය වැඩි වෙද්දී වෙනස් වන ගුණයක්. උෂ්ණත්වය වෙනස් වෙද්දී වැඩි වෙන නැත්නම් වෙනස් වන ගුණයකට කියන උෂ්ණත්ව මිතික ගුණයක්. එහෙනම් මේ ගුණයක්. මොකක්ද මේ ගුණය? පරිමාව. එහෙනම් මොකද්ද මොන ගුණයක්ද දෙන්නේ? උෂ්ණත්ව මිතික ගුණය මොකද්ද? පරිමාවයි. ඇයි වෙනස් වෙන්නේ පරිමාව? සමහර විට සමහර පද්ධති වෙනස් වෙනවා. උෂ්ණත්වයට සමග පීඩනය වෙනස් වෙන අවස්ථා තියෙනවා. සමහර විට උෂ්ණත්වයට සමග සමහර මේ ද්‍රව්‍යයන් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. සමහර ද්‍රව්‍යයන් ඒකේ විදුලි ගාමක බලය වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ඒවා අපි කියනවා උෂ්ණත්වයට සමග වෙනස් වෙන ගුණයට කියනවා උෂ්ණත්ව මිතික ගුණය. දැන් මේ අපි හදන්නේ උෂ්ණත්ව මානයක්. ඒ කියන්නේ උෂ්ණත්වයමයින් උපකරණයක් මේ උෂ්ණත්වය සමග වෙනස් වෙන ගුණයක් යොදාගෙන නිර්මාණය කරලා අපි ප්‍රයෝජනෙට ගැනීම තමයි දැන් මේ කියන්නේ මේතන දැන් අරමුණ යන්නේ. හොඳයි. දැන් පුතේ මම මේක අපි කරගෙන යන්න ඔයා විද්‍යාගාරයේ භාවිතා කරන සියලු දෙනාම දන්නවා. පාවිච්චි කරලා තියෙනවා. දැකලා තියෙනවා, අල්ලලා තියෙනවා, කඩලා තියෙනවා. මේ ඒක ටිකක් මුලින්ම අවබෝධ කරගන්න. මොකද්ද පුතේ? රසදී උෂ්ණත්ව මානය. ඔයාලා දැකලා තියෙනවා මෙන්න මේ ආකාරයෙන් පවතින. මේක මේ කොටසේ ඉස්සරහට ටිකක් මතක තියාගෙන යන්න. කොහොමද තියෙන්නේ? මෙන්න මේ එකක් තියෙනවා. මේ හරි පුතේ මොහරි පොඩි බල්බ් එකක් තියෙනවා. පොඩියට තියෙන්නේ මේ හරි බල්බ් එකක් තියෙනවා. ඒකේ රසදී පුරවලා තියෙන්නේ. ඉතින් යම් කිසි
උෂ්ණත්වය වයින් දන්නවා බුදේ ඔය කට්ටිය හැමෝම ඉතින් මේ පාවිච්චි කරලා දෙන පුංචි කාලේ නම් ඒකලා තියෙන දෙයක්. ඉතින් මේක මේ බල්බ් එක මොකේ හරි ගිල්ලලා ඒක අදාළ කරන පාඨාංගයක් කියව ගන්න පුළුවන්. ඉතින් මේ හරි තියෙන රසදිය පුරෝප එකක් තියෙන්නේ. ඒක අදාළ කරන විදිහට රසදිය කඳ ඉහළට යනවා. ඒ අදාළ දැනීම් අපිට උෂ්ණත්වයේ සෙල්සියස් අංශයකින් නම් ඒක පරිමාණය ලකුණු කරලා දෙන විදිහට කියව ගන්න පුළුවන්. ඔක දාන්න. මුලින්ම මේක ඔළුවේ තියාගෙන අපි වැඩේට යමු. එතකොට මුල් සිද්ධාන්ත ටික අවබෝධ කරගන්න අමාරු නෑ. එහෙනම් මොන රසදිය උෂ්ණත්වමානයේ රසදිය තමයි නේද උෂ්ණත්වමිතික ගුණයේ විදිහට පාවිච්චි කරන්නේ. උෂ්ණත්වය සමග වෙනස් වෙන ගුණයක් නේද? ඒක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් ඒකේ මොකද්ද වෙන්නේ? ඒක උෂ්ණත්වය දැම්මම පස්සේ මේකේ දිග වෙනස්. ඒ කියන්නේ උස දිගේ නෑ. ඒ මොකක්ද උනේ? ඒක රසදිය ප්‍රමාණය වැඩි වෙච්ච නිසානේ උතුරුලයි උඩට යන්නේ. එහෙනම් උෂ්ණත්වමිතික ගුණය මොකද්ද? පරිමාවය. පරිමාව වෙනස් වෙන්නේ. හරි. ඔය පොළොවේ තියාගෙන අපි ඉස්සරහට යමු. පුතේ දැන් උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වය සමග ඒකාකාරී වෙන්නත් පුළුවන්, ඒකාකාරී නොවෙන්නත් පුළුවන්. නමුත් පුතේ උෂ්ණත්වමිතික ගුණයක් උෂ්ණත්වමානයක් හදන්න අපි භාවිත කරන්නේ රේඛී කියන තැන. ඒකාකාරී විචලනයක් තමයි යොදාගන්නේ. මොකද එයි අපිට පුළුවන් පුතේ ඒකාකාරීව තිබ්බොත් එහෙම නේද අපිට යම් කිසි ලක්ෂ දෙකක් දන්නවා නම් අපි ඊළඟ ලක්ෂය ගැන කියන්න පුළුවන් වෙන්නේ රේඛීය වුණොත් විතරයි. මේක වක්‍රයක් වුණොත් එහෙම අපිට වැඩේ අමාරුයි. වෙනස් වෙන, ඒ කියන්නේ වෙනස් වීම ඒකාකාරී නොවේ නම්. හොඳද? ඒ නිසා මේක මෙතන ඉඳන් එහාට අපි මොකද තර්කානුකූලව ඉගෙන ගන්න ගමු. ඉතින් මේක පුළුවන් අපිට කරගෙන යන්න. හොඳයි. අපි මෙහෙම නෝට් එකක් අපි ලියාගමු. එහෙනම් මෙන්න මෙහෙම උෂ්ණත්වය මැනීම සඳහා විවිධ උෂ්ණත්වමාන වර්ග භාවිතා වේ. උෂ්ණත්වය මැනීම සඳහා විවිධ උෂ්ණත්වමාන වර්ග භාවිතා වේ. ඒවායේ ක්‍රියාව පදනම් වී ඇත්තේ උෂ්ණත්වය අනුව වෙනස් වන ගුණය හෙවත් උෂ්ණත්වමිතික ගුණය මතය. ඒවායේ ක්‍රියාව පදනම් වී ඇත්තේ උෂ්ණත්වය අනුව වෙනස් වන ගුණය හෙවත් උෂ්ණත්වමිතික ගුණය මතය. හොඳයි. ඒක ගැන අදහස තේරුණා පුතේ. එහෙනම් අපි භාවිතා කරන්න යන්නේ කියන්නේ උෂ්ණත්වමාන අපි වර්ග ඕන තරම් තියෙනවා. මේවායේ ක්‍රියාව පදනම් වී ඇත්තේ උෂ්ණත්වමිතික ගුණය මත තමයි හදාපදලා තියෙන්නේ. එහෙනම් දැන් උෂ්ණත්වමානයක් හදන්න අපි හොඳ උෂ්ණත්වමිතික ගුණයක් තෝරගන්න ඉපේ පුතේ. ඒ කියන්නේ හොඳ උෂ්ණත්වමිතික ගුණයකට හොඳ උෂ්ණත්වමානයක් හදන්න මේ උෂ්ණත්වය සමග විවිධ දේවල් වෙනස් වෙනවා. මේ අතරින් හොඳ එකක් තෝරගන්න අපි දැන් බලන්න ඕනේ. හොඳයි. එහෙනම් පුතේ අපි අය අනුමාත්‍රකාවක් දාගන්න පොඩි අනුමාත්‍රකාවක්. හොඳ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක තිබිය යුතු ගුණ පහත වේ. හොඳ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක තිබිය යුතු ගුණ පහත වේ. හොඳයි. අරුණි දැන් අන්න ඕක අපි තේරුම් ගද්දී දැන් ඔයාලගේ ඔළුවේ මුලින්ම අපි අර දන්න උෂ්ණත්වමානය ගැන අදහස තියාගන්න. ඒ යටතේ අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඔළුවේ තියාගෙන වැඩේ කරන්න ගත්තාන් පස්සේ වැඩේ තේරෙනවා මොකද්ද වෙන්නේ කියන එක. හොඳයි දරුවනේ දැන් උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් අපි තෝරගද්දී උෂ්ණත්වමානයක් හදන්න හොඳ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් තෝරගද්දී මොනවද තියෙන්න ඕනේ කියන ලක්ෂණ තමයි මේ අරදී බලන්න තියෙන්නේ. කොට මොනවද මේ හොඳ ලක්ෂණ වෙන්නේ? මුලින්ම අපි සඳහන් කරා මේක පුතේ හොඳ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් වෙන්න නම් මේක අපි උෂ්ණත්වමානයක් හදන්න නම් මේ ද්‍රව්‍ය ඒකාකාරී විචලනය විය යුතුයි. නේද? ඒ කියන්නේ උෂ්ණත්වය සමග ඒකාකාරී විචලන වුණා නම් අපිට හොඳ ඒ කියන්නේ උෂ්ණත්වමානයක් හදා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මෙහෙම ලියා ගන්නවා පළවෙනි අපි කරුණා ගන්නවා යටතේ උෂ්ණත්වමානයක තිබිය යුතු එක උෂ්ණත්වයත් සමග උෂ්ණත්වමිතික ද්‍රව්‍ය ඒකාකාරීව විචලනය විය යුතුය. හොඳයි. පුතේ මේ උෂ්ණත්වමිතික ගුණය තියෙන ඒ ද්‍රව්‍යය හොඳ තාප සම්නයකතාවයක් තිබිය යුතුය. ඒ කියන්නේ මේක දාලා ගොඩක් වෙලා ගිහිල්ලා මේ ඒ කියන්නේ මේ උෂ්ණත්වමානය
අපි උෂ්ණත්වයේ මයින උපකරණයට දාලා අපිට ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා නම් මේක අපි යොදාගත්තොත් එහෙම උෂ්ණත්වයේ මයින උපකරණයට අපි මේ උපකරණය කියන්නේ හරි නෑ. කියන්නේ අපි ගොඩක් වෙලා යන උෂ්ණත්වය කියව ගන්න ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ. ඒ අපේ ප්‍රසාරණය වෙලා එනකම්. එහෙම වුණොත් එහෙම ඒකත් හරියන්නේ නෑ. එනිසා පුතේ අපි ඒකත් අපි ලියාගමු. මේවා උෂ්ණත්වමිතික ද්‍රව්‍යයට හොඳ තාප සන්නායකතාවයක් තිබිය යුතුය. මේ උෂ්ණත්වමානය මේ ද්‍රව්‍ය අපි යොදාගනු ලබන ද්‍රව්‍ය පුතේ මේක මේ පොඩි උෂ්ණත්වයක් කුඩා උෂ්ණත්ව පරාසයක් වයින්න තිබ්බොත් එහෙම වැඩි හරියන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ හොඳ ලොකු උෂ්ණත්ව පරාසයක් මයින හොඳ උපකරණයක් හදා ගන්න ඕනේ. නැත්තම් පුංචි මේ උෂ්ණත්ව කීපයක් වෙන ගන්න විතරක් තිබ්බොත් ඒ උපකරණයෙන් අපි තෝරාගන්න උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය වැඩක් නැහැ. එහෙනම් අපි ඒක තෝරගන්න එක අසාර්ථකයි. ඒ නිසා පුතේ ඊළඟ එක අපි ලියාගමු මෙහෙම. අවස්ථා විපර්යාසයකට භාජනය නොවී විශාල උෂ්ණත්ව පරාසයක් මැනගත හැකි වීම. හොඳට දරුවනේ අපි ඊළඟ බලමු මේ උෂ්ණත්ව මානය පුතේ අපිට ඕනේ යම් අවස්ථාවක සිට ඊළඟ අවස්ථාවේදී උෂ්ණත්වයේ කුඩා වෙනසක් ඇති වුණොත් එහෙම මේ ද්‍රව්‍ය භාවිතා කරලා අපිට කියන්නේ මේ උපකරණය භාවිතා කරලා ඒක හරියට මැනගන්න. කියන්නේ මෙතන තිබ්බා මේ චුට්ටක් වැඩි වුණා නම් මෙහෙම මේ දෙන්නම එක ළඟින් නම් අපිට නිවැරදි පාඨාංකයක් කියන්නේ නැහැනේ. නිවැරදි සටහනක් කියන්නේ නැහැ. වෙනස ඒකම වගේ වෙයි. එහෙනම් මේකේ දෝෂයක් නේ. කියන්නේ අපිට ඕන කරන්නේ කුඩා වෙනසක් වුණත් හරියට මැනගන්න පුළුවන් මේ යුතුයි. ඔය තමයි අපි සංවේදීතාවය කියලා කියන්නේ. අන්න එහෙම එකක් තෝරාගත්ත යුතුයි. ඒ කියන්නේ එහෙම තියෙන උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක් තෝරා ගැනීම උෂ්ණත්ව මානයකට වැදගත්. හොඳයි. අපි එන ඊළඟ ලියමු. උෂ්ණත්ව මානයේ සංවේදීතාවය කුඩා උෂ්ණත්වයකට වුවද උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය විශාල වශයෙන් වෙනස් විය යුතුය. උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය විශාල වශයෙන් වෙනස් විය යුතුය. හොඳයි. ඒක වෙන්නේ. දැන් මේ උෂ්ණත්ව මානය අපි යම් කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වයේ මයින් හදන්නේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය දාලා ඉතින් මේ උෂ්ණත්ව මානයේ ඒ ද්‍රව්‍යයට දාලා තියලා උෂ්ණත්වයේ මයින්නවා. මේ මනින්දී මේක ද්‍රව්‍ය ප්‍රසාරණය වීම අණුවනි පුතේ අපි උෂ්ණත්වයේ මයින්නේ. ඒ කියන්නේ රසදිය කඳ ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ප්‍රසාරණය වෙලා තියෙන රසදිය කඳ ඊට අනුරූප තමයි උෂ්ණත්වයේ මැවෙන්නේ. එහෙනම් මේ අපි දන්නවා මුලින් අපි කතා කරා වගේ උෂ්ණත්වයේ ප්‍රසාරණය වෙන්න නම් ඒ කියන්නේ උෂ්ණත්වයේ මේ යන්න නම් මේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය ඒ කියන්නේ මේ වීදුරුවයි සහ මේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය වන රසදියයි දෙන්නම තාපය අවශෝෂණය කරලා තියෙනවා. එහෙම වුණොත් එහෙම තාපයක් අවශෝෂණය කරලා තියෙනවානේ. එහෙම වුණොත් එහෙම අර ද්‍රව්‍යයේ ඒ කියන්නේ අපි මයුන ලබන ද්‍රව්‍යයේ තාපයක් අවශෝෂණය කියන්නේ ඒ ද්‍රව්‍යයෙන් තමයි තාපය අවශෝෂණය කරගෙන මෙහා උෂ්ණත්ව මානයේ පාඨාංගය පෙන්නන්නේ. එහෙම වුණොත් එහෙම අපි දාලා මේකේ තාපය අඩු වුණොත් එහෙම අපි අර මයින ද්‍රව්‍යයේ උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි පාඨාංගය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි යොදා ගන්න ලබන මේ ද්‍රව්‍යයට අඩු තාපධාරිතාවයක් තිබිය යුතුයි. අඩු තාපධාරිතාවය කියන්නේ කුඩා උෂ්ණ ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්න මෙයා අවශෝෂණය කරගන්නේ අඩු තාපයක් විය යුතුයි. ඒ කියන්නේ මෙයාගේ පාඨාංගය පෙන්වන්නේ අඩු තාපයක් උරාගෙන තමයි පෙන්වන්නේ. අන්න ඔබ අපි සටහන් කරගන්න ඕනේ. ඔකේ ඊළඟ අපි එක අඩු ඝනත්වයක් සහ අඩු තාපධාරිතාවයක් තිබිය යුතුය. අඩු ඝනත්වයක් සහ අඩු තාපධාරිතාවයක් තිබිය යුතුය. හොඳයි දරුවනේ. ප්‍රත්‍යක්ෂ උදාහරණ කීපයක් දෙන්නම් පුතේ. අපි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය අපි භාවිතා කරනවා
උෂ්ණත්ව මාන සහ උෂ්ණත්ව මිතික ගුණය මම කීපයකම දෙන්නම්. ඒ අපි ගමු උෂ්ණත්ව මාන උෂ්ණත්ව මිතික ගුණය. උෂ්ණත්ව මාන සහ උෂ්ණත්ව මිතික ගුණය. උෂ්ණත්ව මාන අපි භාවිතා කරනවා අපි අර භාවිතා කරේ වීදුරු රසදිය උෂ්ණත්ව මානයක්. ඉතින් මේක භාවිතා කරනවා මොකද වීදුරු ද්‍රව උෂ්ණත්ව මාන. ඉතින් මේකට වැඩිපුර භාවිතා කරන්නේ වීදුරු රසදිය නැත්නම් වීදුරු මධ්‍යසාර කියන ද්‍රව්‍ය භාවිතා කරලා තමයි මේ උෂ්ණත්ව මානය හදාගන්නේ. ඒකේ පුතේ උෂ්ණත්ව මිතික ගුණය මොකද්ද? පරිමාවයි. පරිමාව වෙනස් වුනේ. ඒ කියන්නේ රසදිය තමයි පරිමාව වැඩි වෙලා ඉහළට ගියේ. එහෙනම් මේකේ උෂ්ණත්ව මිතික ගුණය පුතේ පරිමාවයි. පරිමාව. අපුතේ අපි භාවිතා කරනවා නියත පීඩන උෂ්ණත්ව මාන භාවිතා කරනවා. ඉතින් පුතේ මේවා ගැන දන්නවා. දැන් නියත පීඩනය කියන්නේ නම් පීඩනය නියත කරලා තමයි ඒකේ උපකරණය හදන්නේ. එහෙනම් මේකේ වෙනස් වෙන්නේ පරිමාව තමයි පුතේ මේකේ වෙනස් වෙන්නේ. උෂ්ණත්ව මිතික ගුණයේ පරිමාව. එතකොට අපි භාවිතා කරනවා තව උෂ්ණත්ව මාන වර්ගයක් තමයි නියත පරිමාව. පරිමාව නියත නම් උෂ්ණත්වය වැඩි වෙද්දී වෙනස් වෙන්නේ මොනවද? එයාගේ පීඩනය වෙනස් වෙන්නේ. එහෙනම් උෂ්ණත්ව මිතික ගුණය පීඩනය. තවත් උෂ්ණත්ව මාන වර්ගයක් භාවිතා කරනවා ප්‍රතිරෝධක. මේ උෂ්ණත්ව මිතික ගුණය පුතේ ප්‍රතිරෝධකයේ තමයි උෂ්ණත්වය සමග වෙනස් වෙන්නේ. තව අපි භාවිතා කරනවා තාප විද්‍යුත් යුග්මය. මේ තාප විද්‍යුත් යුග්මය හදලා තියෙන්නේ පුතේ උෂ්ණත්ව දෙකක වෙනසකින් විද්‍යුත්ගාමක බලය තමයි ඒක නිර්ණය කරන්නේ. ඒ කියන්නේ විභවාන්තරයක් තමයි මැනගන්නේ. එහෙනම් ඒකේ උෂ්ණත්ව මිතික ගුණය මොකද්ද? විද්‍යුත්ගාමක බලය. විද්‍යුත්ගාමක බලය කියන්නේ විභවාන්තරයක් තමයි ඉන්නේ. ඊතර ඉස්සරහේ අපි ධාරා විද්‍යුත් දෙදී අපි වඩා සාකච්ඡා කරනවා. පුතේ අපි ප්‍රතිරෝධකයේ උනමයි ඒකේ උෂ්ණත්ව මිතික ගුණය වෙන්නේ. තව අපි භාවිතා කරන උෂ්ණත්ව මිතික උෂ්ණත්ව මානයක් තමයි පුතේ විකිරණ ආග්නේය මානය කියන එක. මේක පුතේ බහුතරය කියන්නේ වැඩිපුරම භාවිතා කරන්නේ මේ උෂ්ණත්ව මානයේ ටිකක් අර ඉහළ උෂ්ණත්ව කියන්නේ 1000කට වඩා සෙල්සියස් එක 1000කට වඩා වැඩි උෂ්ණත්ව මානයක තමයි මේ උපකරණේ භාවිතා කරන්නේ. ඉතින් මේ උපකරණය පුතේ මේ අපි ලියාගමු විකිරණ ආග්නේය මානය. විකිරණ ආග්නේය මානය. ඒකේ පුතේ උෂ්ණත්ව මිතික ගුණය තමයි විකිරණ තීව්‍රතාවය. ඒ කියන්නේ ඒ උපකරණයට ලැබෙන විකිරණ තීව්‍රතාවය මත තමයි ඒ උෂ්ණත්වය තීරණය වෙන්නේ. ඇයි අපි දන්නවා උෂ්ණත්වය ඕනෑම වස්තුවකින් විකිරණ පිට කරනවා. හොඳයි. එහෙනම් මේකේ උෂ්ණත්ව මිතික ගුණය විකිරණ තීව්‍රතාවය. හොඳයි. එහෙනම් ඔය උෂ්ණත්ව මාන මම උදාහරණ කිහිපයක් පුතේ මෙහෙම අපි සටහනෙන් දාගන්න උදාහරණ කියලා දාගෙන උෂ්ණත්ව මානයි උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ කීපයක් ගැන සඳහන් දාගන්න සටහනක් දාගන්න ඉලදගත්තේ. පොඩි අවබෝධයක්. හොඳයි. අපි මේ ගැන සාකච්ඡා කරමු. දැන් අපි පුතේ දැන් මේ උෂ්ණත්ව මානයක් කියන්නේ මේ උෂ්ණත්ව මානය කියන්නේ උෂ්ණත්වය වයින් උපකරණය උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක් කියන එක අපි තේරුම් ගත්තා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වන එකක්. මේ උෂ්ණත්ව මානයකට භාවිතා කරන එක තමයි උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කිව්වේ. දැන් මේක අපිට හදාගන්න උෂ්ණත්ව මානය අපිට පරිමාවක් ඕනේ. ඒ කියන්නේ ක්‍රමාංකණය කරපු අපිට ඕනේ පරිමාණයක් හදාගන්න ඕනේ. අන්න ඕක තමයි පුතේ ඊළඟ අපි බලන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපි අනුමාතෘකාව උෂ්ණත්ව
පරිමාණ උෂ්ණත්ව පරිමාණ හොඳයි අපේ මාතෘකාව උෂ්ණත්ව පරිමාණ. ඔයගේ උෂ්ණත්ව පරිමාණයක් අවශ්‍යතාවය වෙන්නේ උෂ්ණත්වයක් හරියට මැනගන්න ප්‍රමාණය කරගන්න තමයි උෂ්ණත්ව පරිමාණයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් පුතේ උෂ්ණත්ව පරිමාණයක් නිර්මාණය කරගන්න අපි අර උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය අපි තෝරගත්තේ ඒකාකාරී විචලනය වෙන එක. එහෙනම් ඒකාකාරී විචලනයක අපිට ලක්ෂ දෙකක් අපි ගන්නවා නම් තුන්වෙනි ලක්ෂය ගැන අපිට කියන්න පුළුවන්. ඇයි මොකද අනුක්‍රමණය ගැන අවබෝධයක් ගන්න පුළුවන් නිසා. ඒ නිසා අපිට අචල ලක්ෂ දෙකක් අපිට මේක සඳහා තෝරගන්න වෙනවා. හොඳයි. අපි සටහන තියාගෙන අපි දෙකකින් එක බලමු. හොඳයි පුතේ. මෙහෙම ලියනවා. උෂ්ණත්ව මානයක් යොදාගෙන උෂ්ණත්වයක් මැනීම සඳහා උෂ්ණත්ව මානයක් යොදාගෙන උෂ්ණත්වයක් මැනීම සඳහා පරිමාණයක් අවශ්‍ය වේ. එවැනි පරිමාණයක් සෑදීම සඳහා අචල උෂ්ණත්ව දෙකක් යොදා ගනු ලබයි. එවැනි අචල උෂ්ණත්ව කිහිපයක් පහත වේ. හොඳයි. එහෙනම් පුතේ උෂ්ණත්වයක් මයින්න, ඒ කියන්නේ උෂ්ණත්වයක් පරිමාණයක් අපි දන්නවා පුතේ. දැනටමත් දන්නවා අපි සෙල්සියස් පරිමාණය, කෙල්වින් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය කියලා පරිමාණ තියෙනවා. ඉතින් ඔය පරිමාණයන් හැදුවේ පුතේ අචල උෂ්ණත්වයන් දෙකක් යොදාගෙන ඒ උෂ්ණත්වයේ ක්‍රමාංකණය කරගන්නවා. ඒ කියන්නේ අපි සමාන කොටස් වලට බෙදාගෙන තමයි උත් කරගන්නේ. එහෙනම් පුතේ අචල උෂ්ණත්වයක් අපි තෝරගන්න අපි යම්කිසි ද්‍රව්‍යයක් තෝරගන්නවා. ඒ කියන්නේ ස්වභාවයේ පවතින ද්‍රව්‍යයක පවතින සංසිද්ධියක් අරගෙන තමයි ඒකට ගන්නෙ. එහෙනම් පුතේ අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් වෙන්නේ ජලය. එතකොට මේ ජලයේ හිමාංකය, ජලයේ තාපාංකය සහ ওই ජලයේ තියෙන ත්‍රිකලක්ෂයක් කියන අවස්ථා ටික යොදා ගන්නවා. මොකද මේක තෝරගන්න හේතුව ජලය කියන එක අපිට හරිය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජලය කියන එක සංසුද්ධ තත්ත්වයෙන්, කියන්නේ පිරිසුදු තත්ත්වයෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපිට හරියම පහසුවෙන් ওই වැඩේ කරන්නත් පුළුවන්. නැවත වතාවක් ওই වැඩේ ඒ කියන්නේ ඒකම ඒ පාඨාංකය ගැනීමේ හැකියාවක් තියෙන නිසා අපි ජලයේ ওই හිමාංකය, ජලයේ තාපාංකය, ජලයේ තියෙන ත්‍රිකලක්ෂය අරගෙන තමයි උෂ්ණත්වමාන පරිමාණය නිර්මාණය කරන්නේ. හොඳයි. එහෙනම් පුතේ අපි දැන් එනම් අචල ලක්ෂයන් බලන්න යන්නේ. එහෙනම් අචල ලක්ෂයේ පළවෙනි අචල ලක්ෂය විදිහට ගන්නේ ජලයේ හිමාංකය. එහෙනම් පුතේ ජලයේ හිමාංකය. දැන් ජලයේ හිමාංකය කියලා කියන්නේ මෙන්න මේක ලියා ගන්නවා. සම්මත පීඩනයේදී පිරිසුදු අයිස් දියවන උෂ්ණත්වය සම්මත පීඩනයේදී පිරිසුදු අයිස් දියවන උෂ්ණත්වය හිමාංකය වේ. හොඳයි. දැන් ඔය සම්මත පීඩනයක් කියලා කියන්නේ ඒ කියන්නේ වායුගෝලීය පීඩනය. ඒක පුතේ සාමාන්‍ය කියන්නේ රසදිය මිලිමීටර 760ක් වෙනවා. ඔය සම්මත පීඩනය. ඔක තමයි වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. හොඳයි. පුතේ මේක අපි ඉස්සරහට කතා කරද්දී ඔය විවිධ උෂ්ණත්ව ගැන කියනවා. ඉතින් ඔය උෂ්ණත්වය තමයි නම් හිමාංකය කියලා කියන්නේ. අයිස් දියවන උෂ්ණත්වය තමයි හිමාංකය කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ අනිත් එක ජලයේ තාපාංකය. අපි යොදා ගන්න අනිත් අචල ලක්ෂය. දැන් අපි කතා කරා ඒ මොකද්ද? ජලයේ හිමාංකය. දැන් මේ ඇවිල්ලා ජලයේ තාපාංකය. හොඳයි. ජලයේ තාපාංකය කියලා කියන්නේ පුතේ සම්මත පීඩනයේදී පිරිසුදු ජලය නටන උෂ්ණත්වය ජලයේ තාපාංකය ලෙස ඇඳින්නේ. එහෙනම් පුතේ මේක ජලයේ තාපාංකය අපි දන්නවා. ඒක සම්මත පීඩනයේදී පිරිසුදු ජලය නටන උෂ්ණත්වය තමයි ඔය කියන්නේ සම්මත පුතේ මොකද්ද මේ ඒ තත්ත්වයටදී තමයි අපි කියන්නේ
ජලයේ තාපාංගය කියලා හඳුන්වන්නේ. හොඳයි. ඊට පස්සේ පුතේ ජලයේ ඊළඟ ලක්ෂය අජල ලක්ෂය ජලයේ ත්‍රික ලක්ෂය. හොඳයි. මේ ජලයේ ත්‍රික ලක්ෂය. ජලයේ ත්‍රික ලක්ෂය. මේක ඔය ජලය කියන එක පිරිසුදු තත්ත්වයේ පවතින ජලය සංයුක්ත බඳුනකට දාලා ඒකාකාරී පීඩන තත්ත්වයක් මේකට ලබා දුන්නොත් එහෙම මේක ඒකාකාරී පීඩන සංයුක්ත වාජනයකට දාලා මේක අයිස් තියෙනවා ජලය තියෙනවා මේ අවස්ථා තියෙනවා පුතේ මේක සම්මත කියන්නේ ඒකාකාරී පීඩන තත්ත්වයකින් දුන්නොත් එහෙම මේක පුතේ සමතුලිතව පවතිනවා අයිස් ජලය සහ සම්තෘප්ත වාෂ්පය කියන අවස්ථා තුනම සමතුලිතව පවතින එක උෂ්ණත්ව අවස්ථාවක් කියනවා. ඒ උෂ්ණත්වයට කියනවා ජලයේ ත්‍රික ලක්ෂය කියලා. හරිද? ඔය ජලයේ ත්‍රික ලක්ෂය කියලා හඳුන්වන්නේ ඔන්නේ ඔකයි. උදින ජලයේ ත්‍රික ලක්ෂය කියලා එන්නේ ඔබ සාමාන්‍ය සෙල්සියස් අංශක 0.01 කියලා ගන්නවා. මේක කෙල්වින් අංශක වලින් නම් කෙල්වින් වලින් ගත්තොත් එහෙම මේක 273.16ක් කියලා කියනවා. මෙන්න මේක ඇවිල්ලා මොනවද? තේවිලා මේ අවස්ථා තුනම ජලය අයිස් සහ සම්තෘප්ත වාෂ්පය කියන අවස්ථා තුනම සමතුලිතව පවතින අවස්ථාවට තමයි කියන්නේ අපි ජලයේ ත්‍රික ලක්ෂය කියලා. එහෙනම් ওই ජලයේ ත්‍රික ලක්ෂය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක වලින් නම් 0.01ක්ද කෙල්වින් වල නම් 273.16ක්ද හොයාගෙන තියෙනවා. හොඳයි. ඕක තමයි ඉතින් සම්මත ලක්ෂ තුනක් ගැන සාකච්ඡා කරා. ඉතින් ওই ලක්ෂ භාවිතා කරලා පරිමාණයන් හදනවා උදේ. එහෙනම් අපි ඊට පස්සේ බලමු අපි කොහොමද මේ පරිමාණයන් ඔය සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය, කෙල්වින් පරිමාණය කොහොමද හදන්නේ? ඕකෙන් එන ගණන් ටිකක් ඉතින් බලමු. හොඳයි. එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියා ගන්නවා. සෙල්සියස් පරිමාණය හෙවත් සෙන්ටිග්‍රේඩ් පරිමාණය. හොඳයි. මේ ජලයේ ජලයේ හිමාංකය සහ ජලයේ තාපාංකය කියන දෙක භාවිතා කරලා තියෙනවා සෙන්ටිග්‍රේඩ් පරිමාණය නැත්නම් සෙල්සියස් පරිමාණයට භාවිතා කරලා තියෙනවා. දැන් පුතේ ඔය ජලයේ හිමාංකය සෙල්සියස් අංශක 0 ලෙසත් ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100 ලෙසත් අරගෙන තමයි ඔය පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේකේ උෂ්ණත්ව දෙක බිඳුවක් 100ක් අතර වෙනසකට අරගෙන ඒක කොටස් 100කට කැඩීමෙන් තමයි 1 සෙල්සියස් අංශක එකක් නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් මේ අතර වෙනසෙන් එකක් තමයි කොටස් වලින් එකක් තමයි සෙල්සියස් අංශකයක් කියලා කියන්නේ. හොඳයි. උදේ නම් අපි මේව ලියා ගන්නවා. මාතෘකාව දාගත්ත එකේ පල්ලෑ මේව ලියනවා. ජලයේ හිමාංකය සෙල්සියස් අංශක 0 ලෙසත් ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100 ලෙසත් ගෙන සෙන්ටිග්‍රේඩ් පරිමාණය සාදා ඇත. ඒ සෙල්සියස් අංශක එකක් යනෝ තාපාංකයත් හිමාංකයත් අතර උෂ්ණත්ව වෙනසෙන් 100න් පංගුවක් වේ. සෙල්සියස් අංශක යනෝ තාපාංකයත් හිමාංකයත් අතර උෂ්ණත්ව වෙනසෙන් 100න් පංගුවක් වේ. හොඳයි.
ඒක තේරෙනවා පුතේ. අපි අරගත්තොත් ඒ රසදියේ උෂ්ණත්ව මානයක් සැලකුවොත් එහෙම රසදියේ කඳේ උෂ්ණත්ව පළවෙනි උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 දී නගින උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 දී. ඒ කියන්නේ හිමාංකයත් තාපාංකයත් අතර වෙනද කියන්නේ රසදියේ කඳ නගින උස හරියටම කොටස් 100කට කඩලා තමයි ඒකේ පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ කියන එක තේරෙනවා. හොඳයි. අපි ඉතින් අපි ගණන් හදන විදිහ බලමු. අපි ඊළඟ එක බලමු ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. ඔය සෙල්සියස් අංශක කියලා තමයි ඒක හඳුන්වන්නේ. අර අපි ෆැරන්හයිට් අංශක වලින් තමයි ඒක තියෙන්නේ. ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය මේකත් කවදාද කරන්නේ ජලයේ හිමාංකයත් ජලයේ තාපාංකයත් අචල ලක්ෂ විදිහට තෝරගෙන ඒ කියන්නේ පහළ අචල ලක්ෂ ඉහළ අචල ලක්ෂ විදිහට තෝරගෙන තමයි මෙයා නිර්මාණය කරන්නේ. එහෙනම් මේක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? මෙන්න මේ විදිහටයි. ජලයේ පහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ හිමාංකය ෆැරන්හයිට් අංශක 32 විදිහටත් ජලයේ තාපාංකය ෆැරන්හයිට් අංශක 212ක් ලෙස අරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් ඉහළ අචල ලක්ෂය ෆැරන්හයිට් අංශක 212 පහළ අචල ලක්ෂය ෆැරන්හයිට් අංශක 32 කුත් විදිහට අරගෙන හදලා තියෙනවා. එහෙනම් මේ අතර කොටස් කීයක් තියෙනවද? මේ අතර වෙනස පුතේ 180ක් විදිහට එනවා. මේ අතර කොටස් මේ අතර වෙනස ඇති වෙනවා 180ක් විදිහට. මේ 180ක් ඇති වෙනවා. එහෙනම් පුතේ අපි රසදිය විදිහට රසදිය අරගෙන මේක ෆැරන්හයිට් අංශක නිර්මාණය කරා නම් මේ එන දිග 32 විදිහට මේ එන දිග 212 විතරක් අරගෙන එයා ආපහු මේ එන උෂ්ණත්ව මේ අතර ඇතිවන දිගේ වෙනස දිග ප්‍රමාණය කොටස් 100කට කඩලා තමයි මේ පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි දරුවනේ මෙහෙම ලියා ගන්නවා. ෆැරන්හයිට් විදිහට ජලයේ හිමාංකය ෆැරන්හයිට් අංශක 32 ලෙසත් ජලයේ තාපාංකය ෆැරන්හයිට් අංශක 212 ලෙසත් ගෙන ෆැරන්හයිට් පරිමාණය සාදා ඇත. ෆැරන්හයිට් අංශකයක් කියනු හිමාංකයත් තාපාංකයත් අතර උෂ්ණත්ව වෙනසින් 180න් පංගුවක් වේ. 180න් පංගුවක් වේ. හරි ඔක තේරෙනවා දැන් මොකද්ද සංසිද්ධිය කියන්නේ. හොඳයි උදේ අපි ඊළඟ පරිමාණය බලමු. ඊළඟ පරිමාණය ලියා ගන්න. කෙල්වින් පරිමාණය හෙවත් නිරපේක්ෂ පරිමාණය. හොඳ දරුවනේ දැන් අපි කෙල්වින් පරිමාණය බලමු. උදේ කෙල්වින් පරිමාණය සඳහා භාවිතා කරලා තියෙන්නේ අචල ලක්ෂ විදියට නිරපේක්ෂ ශූන්‍ය සහ ජලයේ ත්‍රික ලක්ෂය කියන අවස්ථා දෙක තමයි භාවිතා කරලා තියෙන අචල ලක්ෂ විදියට. දැන් ජලයේ ත්‍රික ලක්ෂය නම් අපි දන්නවා. එතකොට ජලයේ මේ දැන් නිරපේක්ෂ ශූන්‍ය කියන එක නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ පුතේ අපි ඒක ලියා ගන්න ගමු. මෙන්න මෙහෙම අපි සටහන දාගමු. ඊට පස්සේ අපි නිරපේක්ෂ ශූන්‍යයන් තර්ක හඳුන්වා දෙමු. මෙහෙම ලියා ගන්නවා. මේදී ජලයේ ත්‍රික ලක්ෂය සහ නිරපේක්ෂ ශූන්‍ය අචල ලක්ෂ දෙක විදියට නිරපේක්ෂ ශූන්‍ය ලෙස නිරපේක්ෂ ශූන්‍ය අචල ලක්ෂ දෙක යොදාගෙන ඇත. හොඳයි. හොඳ දරුවනේ නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ පුතේ යම්කිසි වියලි වාත ස්කන්ධයක් අරගෙන පුතේ මෙයාගේ උෂ්ණත්වය අඩු කරගෙන යද්දී පරිමාණ උෂ්ණත්වය අඩු කරනවා කියන්නේ ආපෝ අපි දන්නවා උෂ්ණත්වය අඩු වෙනවා කියලා කියන්නේ තාපය පිට කරනවා කියලා කියන්නේ මේ කට්ටියගේ සම්පූර්ණම එකලෙන්න ගන්නවා. ඒ කියන්නේ පරිමාව අඩු වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම අඩු කරන ගියන් පස්සේ අපි විශ්වාස කරනවා මේකේ පරිමාව බිඳුවක් වෙන අවස්ථාවේ උෂ්ණත්වය තමයි කෙල්වින් බිඳුවක් කියලා කියන්නේ.
ඒ කියන්නේ මේක ස්වභාවයේ පවතින්න පුළුවන් නැතිම අවස්ථාව, චාලක ශක්තියක් නැතිම අවස්ථාව තමයි ඔය සලකන්නේ. සාමාන්‍ය මේක ප්‍රායෝගික නම් ගන්න බෑ. නමුත් විශ්වාස කරනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. හොඳයි. එහෙනම් අපි මෙහෙම ලියනවා නිරපේක්ෂ ශුන්‍ය කියන එක අචල වියලි වාත ස්කන්ධයක් උෂ්ණත්වය අඩු කරගෙන යාමේදී පරිමාව ශුන්‍ය වන උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍ය ලෙස හැඳින්වේ. හොඳයි. දැන් අපේ මේ කෙල්වින් පරිමාණය පුතේ ඊට පස්සේ අර්ථකථනය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ජලය මේක ලියාගන්නෙම ජලයේ ත්‍රිකලක්ෂය කෙල්වින් 273.1.6ක් ලෙස ගෙන ජලයේ ත්‍රිකලක්ෂය කෙල්වින් 273.1.6ක් ලෙසගෙන සෙල්සියස් अंशक हा केल्विन अंशक समान वන ලෙස ක්‍රමාංකණය කර ඇත. ක්‍රමාංකණය කළ සෙල්සියස් අංශකයකුයි කෙල්වින් අංශකයකුයි කියන සමානයි කියන එක තමයි කියන්නේ. ඒ දෙන්න අතර සමාන වෙන දේ තමයි කොටස් ටික බෙදලා තියෙන්නේ. මොකද හේතුව පුතේ මේ කෙල්වින් පරිමාණය තමයි වර්තමානයේ විදියට සම්මත උෂ්ණත්වය විදියට සැලකන්නේ. නමුත් පුතේ සෙල්සියස් කියන පරිමාණය ඒ කාලේ විද්දින් භාවිතා කරලා සැහැණ දුරට තිබ්බා. ඒ නිසා මේකින් සෙල්සියස් වලින් මිදෙන්න අමාරු තත්ත්වයකට ඇවිල්ලා තිබ්බා. ඒක නිසා තමයි මේ කෙල්වින් අංශක ආවන් පස්සේ ඒ තත්ත්වය ආරක්ෂා වෙන විදියට නැවත ඒ පරිමාණ දෙකම සමාන විදියට හරි පහසු වෙන විදියට තමයි මේක කොටස් වෙන් කරන්න හේතු වුනේ. හොඳයි. නෝට් එක සම්පූර්ණ කරගමු. කෙල්වින් සෙල්සියස් අංශක එකක් සහ කෙල්වින් අංශක එකක් සමාන වන ආකාරයකට ක්‍රමාංකණය කර ඇත. මෙහි කෙල්වින් අංශකයක් කියනෝ නිරපේක්ෂ ශුන්‍ය හා ජලයේ ත්‍රිකලක්ෂය අතර උෂ්ණත්ව වෙනසින් 273.1.6 පංගුවක් වේ. හොඳයි. එහෙනම් අපේ පරිමාණ වල අර්ථකථනය අපි සම්පූර්ණව කරා. එහෙනම් පරිමාණ තුනක් ගැන කතා කරා. ඔය පරිමාණ තුන මොනවද? පරිමාණ තුන सेल्सियस परिमाण्य ඊට පස්සේ ෆැරන්හයිට් පරිමාණය, කෙල්වින් පරිමාණය, ඒවට අදාළ ඉහළ අචල ලක්ෂ, පහළ අචල කියන ලක්ෂ දෙකක් අපි තෝරගන්නවා කියලා කිව්වනේ. එකකින් අපි ඉහළ අචල ලක්ෂ, පහළ අචල ලක්ෂ විදිහට තෝරගන්න ලක්ෂ ටික හඳුනාගත්තා. දැන් බලමු මේ පරිමාණයන් අතර තියෙන සම්බන්ධතාවය කොහොමද කියන එක බලන්න ඕනේ. පුතේ එහෙනම් අපි පොඩි මේකක් දාගමු. උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වයත් සමග රේඛීයයි සිතමු. උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වයත් සමග රේඛීයයි සිතමු. හොඳයි. අපි දැන් මේ අවස්ථාව අපි ප්‍රස්තාරයක් අපි හඳුන්වන්න. උෂ්ණත්ව මිතික ගුණය මේ උෂ්ණත්වයත් සමග වෙනස් වීම තමයි යන්නේ. මේක අවස්ථාව ගන්නවා මේ ඇවිල්ලා උෂ්ණත්ව මිතික ගුණය මේ ඇවිල්ලා උෂ්ණත්වය. හොඳයි. මේ උෂ්ණත්ව මිතික ගුණය රේඛීය විචලනය වීම. දැන් සාධාරණ අවස්ථාවක් ගමු. මේ උෂ්ණත්වය නෝ සලකනවා පහළ අචල ලක්ෂය. මේ ගන්නවා ඉහළ අචල ලක්ෂය. අපි දැන් අචල ලක්ෂ දෙකක් අපි තෝරගත්තානේ. ඒ අචල ලක්ෂ දෙක තමයි මම මේ සටහන් කරගත්තේ. දැන් මම ගන්නවා යම් කිසි උෂ්ණත්වයක් මයින්න තියෙන උෂ්ණත්වය මම අංශක θ කියලා ගන්නවා. දැන් එහෙනම් මේකේ ඒට අදාළව උෂ්ණත්ව මිතික ගුණය විචලනය. ඒ කියන්නේ අර අපි රසදී උෂ්ණත්වමානය ගැන හිතන්න ඕකද ඒකේ යම් කිසි උෂ්ණත්වයක් තිබ්බන් පස්සේ ඒ උෂ්ණත්වයේ
දැන් පල්ලෙහා පහළ අචල ලක්ෂය නම් එයා යම් කිසි උසකට එයා එනවා. දැන් ඉහළ අචල ලක්ෂය නම් එයා යම් කිසි උසකට ඒ අර රසදිය කඳ ඉහළට යන උසක් තියෙනවා. එහෙනම් ඒ උස තමයි මේ ඇරින්දෙන් ඔය සටහන් කරන්නේ. පහළ අචල ලක්ෂය විදිහට තෝරගද්දී නගින උස. එහෙනම් අපි කියනවා අපි දාගමු මේක ඔන්න විචලනයේ මම x කියලා ගන්නවා. x ලෝ කියලා ගන්නවා. පහළ. මේක i ඉහළ. මේක මොන සාධාරණව x කියලා ගන්නවා. x θ අවස්ථාව සාධාරණ අවස්ථාවක. හොඳයි. එහෙනම් පහළ උෂ්ණත්වයේදී ඔන්න ලෝ මෙන්න i ඒකට අදාළ උෂ්ණත්ව නිතික ගුණය වෙනස් වීම මේක උෂ්ණත්ව නිතික ගුණය වෙනස් වීම සාධාරණ අවස්ථාවක් කරගත්තා. ඊට අවස්ථාවට උෂ්ණත්ව නිතික ගුණය වෙනස් වීම තමයි ඔය තියෙන්නේ. මේ ඇවිල්ලා රසදිය කඳ ඉහළ නැගින උෂ්ණත්වයට අදාළ සම්මත තත්වයේදී මේ ඇවිල්ලා අපි අචල ලක්ෂ්‍ය විදිහට පහළ අචල ලක්ෂ්‍ය ඉහළ අචල ලක්ෂ්‍ය මේක අපි සටහන් කරගමු. මේක පහළ අචල ලක්ෂ්‍ය මේ ඇවිල්ලා ඉහළ අචල ලක්ෂ්‍ය ඉහළ අචල ලක්ෂ්‍යයේදී උෂ්ණත්ව නිතික ද්‍රව්‍යයේ උසම මේ ඇවිල්ලා පහළ අචල ලක්ෂ්‍යයේදී උෂ්ණත්ව නිතික ද්‍රව්‍යයේ ද්‍රව්‍ය. හොඳයි පුතේ දැන් මේ ටික අපි සටහන් කරගෙන අපි පොඩ්ඩක් එන්න ගමු. පොඩි ඔප්පු කිරීමකට පොඩි සාධනයක් කරන්න යන්නේ. දැන් මේකේ හොඳයි. දැන් මේකේ පුතේ ත්‍රිකෝණ දෙකක් පේනවා. එකක් තමයි මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. මම ටිකක් අද පිළිගෙන ඉන්නම්. මෙන්න මේ ලොකු ත්‍රිකෝණය පුතේ. අනිත් එක අර කුඩා ත්‍රිකෝණය. මෙන්න මේ ලොකු ත්‍රිකෝණය, මෙන්න මේ ත්‍රිකෝණය, මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය ගත්තාම පුතේ මේවා සමරූපී ත්‍රිකෝණ නේද? මෙවිල මේ සමරූපී ත්‍රිකෝණය. එහෙනම් සමරූපී ත්‍රිකෝණය, ඒ කියන්නේ මේ ත්‍රිකෝණය මේ ලොකු ත්‍රිකෝණය මේ කුඩා ත්‍රිකෝණය ගත්තොත් තියෙන සමරූපී ත්‍රිකෝණය. එහෙනම් සමරූපී ත්‍රිකෝණයක අපිට ගන්න පුළුවන් ලක්ෂණයක් මොකද්ද? සම්බන්ධතාවයක් මොකද්ද? අනුරූප පාද අතර අනුපාතය නියතයක් වෙයි. අන්න ඕක අපි අරගෙන පොඩි සම්බන්ධයක් ඔප්පු කරන්න යන්නේ. හොඳයි. මේ ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සමරූපී ත්‍රිකෝණ සලකනවා පුතේ. ඔන්න සමරූපී ත්‍රිකෝණය සලකනවා. එහෙනම් මේකේ මේ උස පුතේ මොකද්ද? ඒ උස මේ h එකයි l එකයි අතර තියෙන උසයි. එතකොට මේ කුඩා ත්‍රිකෝණයේ මේ උස මොකද්ද? මේක මේ උසයි අතර ඇතිවන ඒ වෙනස තමයි මේක. එහෙනම් මේ පරතරේ මේ උෂ්ණත්ව දෙක අතර තියෙන වෙනස. එතකොට මේ පරතරේ මේ උෂ්ණත්වය අතර තියෙන වෙනස. එහෙනම් අපි ඕක වැඩේ කරන්න යන්නේ මේ ලොකු ත්‍රිකෝණයේ මේ පාදයෙන් බෙදුවහම වෙන අනුපාතය සමානයි මේ ලොකු ත්‍රිකෝණයක් මුලින් සැලකන්නේ මේ යටපාදයෙන් බෙදුවහම වෙන අනුපාතයයි සමානයි. ඒ සමරූපී ත්‍රිකෝණවල අනුයාත පාද අතර අනුපාතය නියතයක් වෙනවා. ඒකනේ හරි. ඒ නිසා අපිට ගන්න පුළුවන්. අපි ගමු බලන්න මේ පාදයෙන් බෙදුවා. එහෙනම් ගන්නවා xh බෙදීම x මෙන්න මේක l. මේ පාදයේ අනුපාතය. ඒ කියන්නේ මේ පාදයේ දිග ගත්තා. බෙදුවා මේ පාදයේ දිග. මොකද මේ පාදයේ x ඍණ අඩු කරා මේ කුසෙන්. එහෙනම් වෙනවා xl. හරි. ඒක සමානයි ගන්න පුළුවන්. ආපහු ලොකු පාදයේ උඩින් දැන් එහෙනම් මේක බෙදුවා. මොකද මේ දුර කොහමද? මේ දුර වෙනවා මේක අඩු කිරීම මේක. එහෙනම් xh ඍණ θh ඍණ θl බෙදීම මේ පරතරේ θ ඍණ θl. හොඳයි. දැන් අපි මේකේ දන්නවා මේ උසවල් දන්නවා. ඇයි ඒක ඇවිල්ලා උෂ්ණත්වමානය අපිට තියෙනවා. එතකොට මේ අචල උෂ්ණත්වයක් දන්නවා. නමුත් පුතේ අපි මේකත් දන්නවා. මේක ඇවිල්ලා එන පාඨාංගයෙන් දන්නවා. එහෙනම් මේක
මොකක්ද සම්බන්ධය කියන එක දැන් ගන්න ඕනේ. එහෙනම් θ අපි උක්ත කරලා පොඩි සම්බන්ධතාවයක් ගමු. එහෙනම් මේ සම්බන්ධතාවයේ ගැනීම අපිට තේරුණා. එහෙනම් මේකට අදාළව θ උක්ත කරගෙන සුරු කරන්න ගමු. කොහොමද මේ θ උක්ත කරගන්නේ? මම කරන්නම් මේක. හරස් කුණේ කියලා දැම්මා. හරස් කුණේ දාලා මෙයා තනි කරගන්න යන්නේ. මම මෙහෙරින් කරන්න. හරස් කුණේ දැන් මම මෙහෙ වෙනවා θ රින θ L විදියට මේ හරියනවා මේ පදේම මේ ගියා මේ පැත්තට යනවා. නැහ x θ රින xl බෙදීම xh රින xl පුර කිරීම මේක x θ රින xl. හොඳයි. ඔක අපි තවත් සුළු කරලා ගත්තාම පස්සේ ඉතින් මේ විදිහට x θ රින xl බෙදීම xh රින xl ගුණ කිරීම xh රින xl ධන l. ඔන්න මොකද සම්බන්ධතාවය එනවා. හරි. එහෙනම් ගත්ත එකේ තේරුණා එහෙනම් පුතේ θ කියන අපිට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වයට හොයාගන්න පුළුවන්. නැත්නම් ක්‍රමාංකණය කරලා හොයාගන්න පුළුවන් කියන එක පැහැදිලි. හරි. මේකත් සටහනක් අපි දාගමු. මේක සටහන් කර ගැනීම වැදගත් වෙනවා. හොඳයි දරුවනේ. අපි දැන් මේ අර්ථ දැක්වීමට අනුව අපි බලමු මේ සෙල්සියස් පරිමාණය කොහොමද එනාගේ ෆැරන්හයිට් පරිමාණය කොහොමද කෙල්වින් පරිමාණය කොහොමද කියන එක බලමු. හොඳයි පුතේ අපි සෙල්සියස් පරිමාණයේ අර්ථ දැක්වීම අනුව කොහොමද කියන්න පුළුවන් වෙන්නේ? සෙල්සියස් පරිමාණයේ සම්බන්ධව මේක තියෙනවා. සෙල්සියස් පරිමාණයේ අර්ථ දැක්වීම අනුව සෙල්සියස් පරිමාණයේ ඉහළ අචල ලක්ෂ්‍යයේ විදිහට අරගෙන තියෙන්නේ. මෙන්න මේක අරගෙන තියෙන සෙල්සියස් අංශක 100ක් විදිහට පහළ අචල ලක්ෂ්‍යයේ විදිහට අරගෙන තියෙන්නේ සෙල්සියස් අංශක 0ක් විදිහට. සෙල්සියස් අංශක 0ක් විදිහට. එහෙනම් අපිට මේ සම්බන්ධතාවයට දැම්මොත් එහෙම සාධාරණ අවස්ථාවේ අපිට ගන්න පුළුවන් θ xl බෙදීම xh ඍණ xl ගුණ කිරීම ඉහළ අචල ලක්ෂ්‍යය 100යි පහළ අචල ලක්ෂ්‍යය 0යි ධන පහළ අචල ලක්ෂ්‍යය 0යි. එහෙනම් අපිට අවසාන සම්බන්ධය වෙනවා x θ ඍණ xl උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර පවතින උෂ්ණත්ව මිතික ගුණෙහි වෙනස අඩු කරන්න මේ උෂ්ණත්වය අපි මයුල් ලබන උෂ්ණත්ව මිතික ගුණෙහි වෙනසයි මේ ඉහළ අචල ලක්ෂ්‍ය උෂ්ණත්ව වෙනසයි අතර වෙනස තමයි මේ තියෙන්නේ. ඒක තේරෙනවා. ඒක ගුණ කරා 100න් එන අගය තමයි අදාළ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක වලින් එන අගය වෙන්නේ. හොඳයි. එහෙනම් අපි මොකද්ද මේක ඇවිල්ලා සෙල්සියස් අංශක සෙල්සියස් අංශක අර්ථ දැක්වීම. හොඳයි. දෙවෙනි අර්ථ දැක්වීම ෆැරන්හයිට් අංශක අර්ථ දැක්වීම. ෆැරන්හයිට් පරිමාණය අර්ථ දැක්වීම. ෆැරන්හයිට් පරිමාණය අර්ථ දැක්වීම. ෆැරන්හයිට් පරිමාණය අර්ථ දැක්වීමේදී ෆැරන්හයිට් පරිමාණයද ඉහළ අචල ලක්ෂ්‍යයේ විදිහට අරගෙන තියෙන්නේ මොකද්ද? 212යි ෆැරන්හයිට්. පහළ අචල ලක්ෂ්‍යයේ විදිහට අරගෙන තියෙන්නේ 32යි ෆැරන්හයිට්. එහෙනම් අපි අර සම්බන්ධයට සාධාරණ විදිහට ගත්තොත් එහෙම පුතේ කොහොමද එන්නේ? මෙහරි x මේක θ. එහෙනම් පහළ අචල ලක්ෂ්‍යයේ විදිහට අපි ගත්තොත් එහෙම ඉන්නේ මේක මම ෆැරන්හයිට් වල ඉන්න මම f කියලා ගන්නම් මෙන්නට සාධාරණ අවස්ථාව. f කියලා ගන්නම්. එහෙනම් මේක එනවා x θ ඍණ xl වෙනස් වීම x h ඍණ xl. දැන් අපි ඉහළ අචල ලක්ෂ්‍යය මොකද්ද? 212යි පහළ අචල ලක්ෂ්‍යය විදිහට 32යි ධන පහළ අචල ලක්ෂ්‍යයගේ විදිහට 32යි. එහෙනම් මේ අතර වෙනස 180යි. අපිට එනවා x θ ඍණ xl xh ඍණ xl ගුණ කිරීම 180 ධන
32යි කියනවා ෆැරන්හයිට් වලට අගයක් කියන්නේ ෆැරන්හයිට් වලට සාධාරණ අගයක් තමයි අරගෙන තියෙන්නේ මෙන්න මේක වගේ. ඉතින් ඒ අගය අපිට පුළුවන් මේ උසවල් අතර වෙනසින් 32 එකතු කිරීමෙන් ගන්න සම්බන්ධයට ගන්න පුළුවන්. කොහොමද තව සම්බන්ධය. හරි. ඊළඟට බලමු කෙල්වින් පරිමාණයේ අර්ථ දැක්වීම අනුව අපි බලමු. කෙල්වින් පරිමාණයේ අර්ථ දැක්වීම අනුව. උදේ මේකේ අපි දන්නවා පහළ අචල ලක්ෂ්‍ය විදිහට. පහළ අචල ලක්ෂ්‍ය විදිහට කෙල්වින් බිඳුවද ඉහළ අචල ලක්ෂ්‍ය විදිහට අරගෙන තියෙන්නේ 273.16ක් කෙල්වින් කියලා අරගෙන තියෙනවා. එහෙනම් මේ සම්බන්ධය දාමු. මම k කියලා කියන්නම් මෙන්න මේක. නැත්නම් මම t කියලා කියන්නම්. ඔන්න t කියලා අරගන්නවා. මේක ඇවිල්ලා කෙල්වින් එනාගේ x θ අරගෙන xl බෙදීම xh ඍණ xl මුල කිරීම ඉහළ අචල ලක්ෂ්‍ය පුදේ ගියද ඉහළ අචල ලක්ෂ්‍ය 273.1.6 ඍණ පහළ අචල ලක්ෂ්‍ය බිඳුවයි පහළ අචල ලක්ෂ්‍ය බිඳුවයි පහළ අචල ලක්ෂ්‍ය එකතු කරන්න දෙන්නේ එක බිඳුවයි. එහෙනම් මේකේ නාගේ කීයද? මේ නාගේ x θ ඍණ xl බෙදීම xh ඍණ xl ගුණ කිරීම 273.1.6 කින් ගුණ කිරීම තමයි අපිට එනවා. ඕක තමයි සම්බන්ධය. ඉතින් පුතේ මේ ඉන්නේ කෙල්වින් වලට පරිමාණයක් අපි හදුවොත් එහෙම එනාගේ තමයි ඕක වෙන්නේ. කෙල්වින් පරිමාණයේ අර්ථ දැක්වීමට අනුව ගන්න වෙන්නේ නම් මේ නිරපේක්ෂ ශුන්‍යයි ජලයේ ත්‍රිකලක්ෂය. නමුත් දැන් ඔය ප්‍රායෝගිකව ගත්තොත් එහෙම ජලයේ ත්‍රිකලක්ෂය කියන එක දා ගැනීම නම් පුළුවන්. නමුත් නිරපේක්ෂ ශුන්‍ය කියන එක අපිට ඒ தত্ত্বය පත් කරගන්න බෑ. කියන්නේ ඒ උෂ්ණත්වය කොහොමද හදාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒක ප්‍රායෝගික නැති නිසා අපි අර මේ සෙල්සියස් පරිමාණයේ අර්ථ දැක්වීම අනුව තමයි මේ පරිමාණය හදාගන්නේ. මොකද සෙල්සියස් අංශක එකක් සමානයි කෙල්වින් අංශක එකක් විදිහට පරිමාණය හදපු නිසා. ඒ නිසා පුතේ සෙල්සියස් පරිමාණය අපි සෙල්සියස් බිඳුව විදිහට ගන්න තැන මේක සගන්නේ 273.1.5. මොකද හේතුව අපි අර ජලයේ ත්‍රිකලක්ෂය විදිහට සැලකුවානේ. ඒ ජලයේ ත්‍රිකලක්ෂය අපි ගත්තේ කීයද? සෙල්සියස් අංශක වලින් 0.01 විදිහට ගත්තේ. ඒ ජලයේ ත්‍රිකලක්ෂය. එහෙනම් ජලයේ බිඳුව කියන සෙල්සියස් අංශක 0.1 කියනට වඩා එකක් වැඩි. එහෙනම් මේ අවස්ථාවේදී අපි ජලයේ ත්‍රිකලක්ෂයේදී උෂ්ණත්වය කෙල්වින් අංශක වලින් 273.1.6ක් වුණා. එහෙනම් අංශකයක් අඩු වෙච්ච අවස්ථාව නේද ඔය 273.1.5ක් වෙන්න ඕනේ. එහෙනම් ජලයේ කිමාංකය කියන අවස්ථාව. අන්න ඒකයි මේ අවස්ථාව මෙහෙමුනේ. එහෙනම් 100ක් වැඩි වෙච්චි ඇවිල්ලා තාපාංකයට එනම් මේ අවස්ථාවට 100ක් වැඩි. ඒ කියන්නේ 373.1.5ක් විය යුතුයි. ඇයි හේතුව? අංශක එකක් සමානයි සෙල්සියස් අංශක එකක් සමානයි කෙල්වින් අංශක එකක් නිසා. එහෙනම් කොටස් 100ක් වැඩි වුණාන් පස්සේ තමයි ඇවිල්ලා ජලය නටන අවස්ථාව එන්නේ. අන්න ඔය විදිහට තමයි පරිමාණය හදාගන්නේ. එහෙනම් මේක වෙන්නේ මොකද්ද? මේක ඇවිල්ලා ඉහළ අචල ලක්ෂය. මේක ඇවිල්ලා පහළ අචල ලක්ෂය වෙනවා. හොඳයි. එහෙනම් මේ අවස්ථාවට අපි දැම්මොත් එහෙම θ සමානයි x θ ඍණ xl බෙදීම xh ඍණ xl ගුණ කිරීම ඉහළ අචල ලක්ෂය කීයද? ඉහළ අචල ලක්ෂය 273.1.5ක් අඩු කිරීම පහළ අචල ලක්ෂය 273.1.5යි ධන පහළ අචල ලක්ෂය 273.1.5යි. එහෙනම් අපි මේ සුළු කරහොත් එහෙම මේ හරිය අතර වෙනස 100ක් එනවා. එහෙනම් මේක x θ ඍණ xl බෙදීම xh ඍණ xl ගුණ කිරීම උෂ්ණත්ව වෙනස කීයද? නම් මේ අතර වෙනස 100ක් වෙනවා. මේකට එකතු කරන්න ඕනේ 273ක් කියන එක. අපි අර උඩින් ගත්ත සෙල්සියස් අංශකත් එක්ක ගත්තොත් එහෙම මේ එන්නේ මොන අගයක්ද? මේ එන්නේ සෙල්සියස් අංශක වලින් එන අගය තමයි ඔය එන්නේ.
එහෙනම් ඕක අපිට පුළුවන් මෙන්න මේ විදිහට දාන්න. මේ හරි මම t කියන අවස්ථාව කෙල්වින් ඉන්න t කියලා ගන්න. මේ හරි සෙල්සියස් අගයකට 273.1.5ක් එකතු කරාම ඉන්නේ කෙල්වින් වෙන උත්තරයක්. ඇයි හේතුව උඩින් අර අපි ලියාගත්ත ඒ සම්බන්ධය ගැන සම්බන්ධය බැලුවොත් එහෙම මේ එන සම්බන්ධය ඔක්කොම එන්නේ සෙල්සියස් වලින් එන අගයට එන සම්බන්ධය තමයි ඉන්නේ. ඒ නිසා මම සෙල්සියස් වලින් එන අගය මේ ඔක්කොම ටික මම මේ හරි c කියලා දාගත්තාන් පස්සේ ඒ කියන්නේ සෙල්සියස් අගයට 273.1.5ක් එකතු කරාම ඉන්නේ කෙල්වින් වලින් එන අගය කියන එක අපිට ඔප්පු වෙනවා. හොඳයි. දැන් එහෙනම් මෙතෙක් කරපු සියලු දේවල් අපි එකට සම්පින්දනය කරමු බලන්න. මෙතෙක් කරපු පරිමාණ පිළිබඳව සියලු දේවල් සම්පින්දනය කරොත් එහෙම පරිමාණ අපි තුනක් ගැන කතා කරා. ඒ තුන තමයි මොනවද? සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය, කෙල්වින් පරිමාණය කියන පරිමාණ තුන. ඉතින් මේකේ අපි ඉහළ අචල ලක්ෂ අපි සැලකුවා. ඉතින් ඉහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ තාපාංකය, පහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ හිමාංකයත් සැලකුවා. එහෙනම් ජලයේ සෙල්සියස් වලින් නම් 100ක් වෙනවා ජලයේ තාපාංකය. ඒක ස්වභාවික බව උෂ්ණත්වයක ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක ඒ 212ක් වුණා ෆැරන්හයිට් අංශ වලින්. මේක කීයද? 373.1.5 සමහර විට මේක 1.5 ගණන් ගන්න ඇති අවස්ථාවක් තියෙනවා. ඒ දශම සංඛ්‍යාවක් ගණන් ගන්න නැතුව දාපු අවස්ථා තියෙනවා. ඉතින් නමුත් හරියටම ගත්තොත් එහෙම ඔයගේ ওই විදිහට තමයි එන්නේ. හොඳයි. එහෙනම් මේක පල්ලෙහා අචල ලක්ෂ සිස්ටම්ස් බිඳුවක්ද? මේක 32ක් ෆැරන්හයිට් රීඩර් මේ හරිය කීයද? 273.1.5ක් කෙල්වින් වලින්ද එනවා පහළ අචල ලක්ෂ විදිහට. ඉතින් අර ගත්ත සම්බන්ධතාවය පුතේ සාධාරණ අවස්ථාවකට ඔය කියන ඔය C කියන අවස්ථාවක් මම සාධාරණව ගත්තොත් මේ කියන ෆැරන්හයිට් වලට මේ විදිහට K කියලා ගත්තොත් එහෙම පුතේ එහෙම කියන්න පුළුවන්. හොඳද? දැන් මේ අතර කොටස් කීයක් තියෙනවද? 180. මේ අතර කොටස් කීයක් තියෙනවද? 100යි. මේ අතර කොටස් කීයද? 100යි. එහෙනම් දැන් ඔය සාධාරණ අවස්ථාවක් සලකන F තමයි ඔය ලියන්න යන්නේ. කොහොමද ලියන්නේ? මේක මේ දැන් මේ අවදානයේ සාධාරණ මම මේක ඉහළ උෂ්ණත්වය කියලා ගන්නවා. ඉහළ උෂ්ණත්වය, පහළ උෂ්ණත්වය, සලකන උෂ්ණත්වය නැත්නම් මයිනස් උෂ්ණත්වය තමයි මේ තියෙන්නේ. හොඳයි. දැන් මේ අතර සම්බන්ධයක් ගන්න යන්නේ. ඉතින් මේ අතර කොටස් 100ක් තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ඉහළ උෂ්ණත්වයෙන් බෙදනවා. මේ සෙල්සියස් අංශක බෙදුවා මේ අඩු කරා මේ වෙනස බිඳුවයි. එහෙනම් මේ උෂ්ණත්ව වෙනස ආවා. එහෙනම් මෙයයි අතර උෂ්ණත්ව වෙනසෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඒක එනවා 100 ඍණ බිඳුවයි. මේක සමානයි නේද පුතේ? මේ හරිය පහළ අචල ලක්ෂය, මේක ඉහළ අචල ලක්ෂය, මේක අර අපි ගන්න සාධාරණ අවස්ථාව x කියලා කියන්න. ඕක නේද xl මෙන්න මේක xh ඍණ xl කියලා කියන්නේ. මේක නේද? ඒ කියන්නේ අපි අර ගත්ත උෂ්ණත්ව වෙනස තමයි. මේ උෂ්ණත්ව වෙනසට අදාළව උෂ්ණත්ව මිතික ගුණය වෙනස් වීම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්ව මිතික ගුණය මෙතන ඉඳන් මෙතනට වෙනස් වෙච්චි උෂ්ණත්ව වෙනස තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතනට උෂ්ණත්ව වෙනස උෂ්ණත්ව මිතික ගුණය වෙනස් වීම එහෙනම් උෂ්ණත්ව වෙනස් වුනේ මේකයි. එහෙනම් අනුපාතය මේකයි. එහෙනම් මේ සියල්ලටම වෙන්නේ ඔය සිද්ධිය. එහෙනම් අපි ගමු f ඍණ 32 බෙදීම මේ අතර වෙනස කීයද? වෙනස අපි ගන්නවා
212 හරින 32යි සමානයි. මේකත් උනේ එහෙම විදිහටමයි. කේරින අඩු කිරීම මෙයාගේ 273.15 අඩු කරා මෙන්න මේකේ ඉහළ අට ලක්ෂය කීයද 373.15 අඩු කරා මෙයාගේ පහළ අට ලක්ෂය 273.15. එහෙනම් අපිට මේ සම්බන්ධය අවසානට එනවා C කියන බිඳුව අඩු කරාම C විතරක් එනවා. එහෙනම් C බෙදීම 100 සමානයි F ඍණ 32 බෙදීම මේ අතර වෙනස 180යි සමානයි මේක කොහොමද ගත්තොත් K ඍණ 273.15 බෙදීම මේ අතර වෙනස කීයද C. අන්න එහෙනම් අපිට පුළුවන් පුතේ මේවා අතර සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඉතින් මේක මතක තියාගත්තොත් එහෙම ඉතින් මතක තියාගන්න ඕනේ නෑ පුතේ හරිම තර්කානුකූලව තමයි මේක අරගෙන තියෙන්නේ. ඉතින් මේ තර්කානුකූලව කියන්නේ මේ කොටස් මේ හරිය අපි ගත්තොත් එහෙම කොටස් 100ක් තියෙනවා. ඉතින් මේ කොටස් ඒ උෂ්ණත්ව වෙනසක් තියෙන කොටස් 100යි. එහෙනම් මේ උෂ්ණත්වයේ කොටස් 100කින් බෙදුවහම පස්සේ එන්නේ එක උෂ්ණත්වය. හොයලා දැන් අපිට පුළුවන් මේකෙන් ඉතින් ඒකක පරිවර්තනය කිරීම අපිට මේක කරන්න පුළුවන්. හරිම පහසුවෙන් ඉතින් මතක තියාගන්න දෙයක් නැහැ. හරි අවබෝධයෙන් ගන්න පුළුවන්. මොකද කිව්වොත් එහෙම සෙල්සියස් පරිමාණයේ මේ අර්ධ දැක්වීමට අනුව C කියන එක ගත්ත විදිය පොඩ්ඩක් බැලුවොත් එහෙම හරි අවබෝධයෙන් ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ගැටලුවක් කරන්නේ කොහොමද කියන එක ඉස්සරහට අපි සාකච්ඡා කරමු. කොහොමද ගැටලු කරන්නේ කියන එක. අනිත් එක මම මෙතනින් පොඩි මේකක් දෙන්නම්. පොඩි ට්‍රික් එකක්. ට්‍රික් එක කියන්නේ උෂ්ණත්ව මිතික ගුණය උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි උෂ්ණත්ව මිතික ගුණය කියන එක. ඔයිට අනුරූපව ට්‍රික් එකකින් ඕකෙන් අපිට පුළුවන් ගණන් ගැටලු ටිකක් හදන්න. අපි ගණන් හදද්දී බලමු කොහොමද කරන්නේ කියන එක. ඉතින් පුතේ මේ ටික තමයි අපේ සිද්ධාන්ත ටික. මේ ටිකෙන් ඉවරයි අපේ උෂ්ණත්ව මිතික කොටස් ඉවරයි. මේ ටික අපි හරියට පොඩ්ඩක් ඔබ අර කියු විදිහට සටහන ලියාගත්තා නම් හොඳ පිළිවෙලට නෝට් එකක් අංග සම්පූර්ණව ලැබෙයි. ඉතින් මේත් එක්ක පුතේ ඔයාලා මට වීඩියෝ වල මට කමෙන්ට් කරන්න පුතේ මොකද්ද කරන්න ඕනේ, තව ගැටලු හදන්න ඕනේද, මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ කරන තව පාඩම් ඉස්සරහට මුලින්ම පටන් ගන්න ඕන දේවල් ටික එහෙම තියෙනවා නේද මට කියන්න. අපි මේ විදිහට කරගෙන යමු. අනිත් ඒ උදේ මේ අපි උගන්වන කලාව නැත්නම් අපි මේ උගන්වන ක්‍රමයට කැමති නම් පුතේ තව කට්ටියට ඉතින් බලන්න අර මුලින් කිව්වා වගේ කට්ටියට බලන්න කියන්න නැත්නම් ෂෙයා කරන්න. වැඩි පිරිසක් අතර මේක බෙදී යනවා නම් ගොඩක් හොඳයි කියන එක තමයි මගේ මතය. හොඳයි දරුවනේ අපි ඊළඟ දවසේ අපි ගැටලු කීපයක් සමග ප්‍රසාරණය පිළිබඳව උෂ්ණත්වයේ ඊළඟ ප්‍රසාරණය කොටසෙන් අපි සාකච්ඡා කරමු. හොඳයි දරුවනේ අද දවසේ අදින් අපි වැඩසටහන අපි ඉවර කරමු.